2015 වසරේ දෙවෙනි මාසේ 7 වෙනිදා භාවනා වැඩසටහන යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඔබ ධර්මයේ දකින්න එවිට මාව දකින්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දැකීම කියලා කියන්නේ මේ ධර්මය දැකීමම තමයි. අද වුණත් ධර්මයේ දකිනවා නම් කෙනෙකුට බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සිද්ධාර්ථ ශරීරයට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ නිර්වාණයට. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ශ්‍රී සද්ධර්මයට. නිවන් දකින්නවා කියන වචනේ ඉන්නේ ඒකයි. නිවන් දකින්න ඕන බුදුන් දකින්නේ විට. දකින්න පුළුවන් දෙයක්. සාන්දිටික කියන්නේ ඒකයි. සාන්දිටිකයි දකින්න පුළුවන්. දැවීම දකින්නත් පුළුවන්, නිවීම දකින්නත් පුළුවන්. නිවන් දකින්න තියෙන ඇහැ මොකක්ද? අපිට තියෙන ඇස මොකක්ද? නිවන් දකින්න තියෙන. මස් ඇහැක් තියෙනවා, මස් ඇස. තව තියෙනවා ඥානය, නැනස. තව තියෙනවා මනස, මන ඇස. මනස කියලා කෙටියෙන් කියන්නේ මන ඇස කියන එක. මන ඇස මනස. තව ප්‍රඥා ඇස, විද්‍යා ඇස. ආදී කොට මේ ඇස් වලින් තමයි දකින්න තියෙන්නේ. ඉතින් මේ විද්‍යා ඇසින්, ප්‍රඥා ඇසින්, නිරෝධ ඇසින්, ඒ සදහම් ඇසින්, විමුක්ති ඇසින් දකින්න පුළුවන්. ඉතින් අපිට පිටින් පේන්න තියෙන්නේ මේ ඇස් වලින් එකයි. ඒ මොකද්ද? මස් ඇස් දෙක. ඉතින් නිවන් දකින්න උපකාරක වෙන්නේ මස් ඇස් දෙක නෙමෙයි. මස් ඇස් දෙකට එහායින් පවතින අර ප්‍රඥා ඇස, විද්‍යා ඇස, ආලෝක ඇස, සම්‍යක් ඇස, මන ඇස ආදී දේවල් මෙහෙයවා සොය යුතුයි නිවන. නිවන ගැන පැහැදිලි කිරීම කරලා තියෙනවා. කොහොමද නිවන කියන්නේ? දිශාවක තියෙන දෙයක් නෙමෙයි කියලා. දැන් ප්‍රඥාවෙන් බලන්න ඕන. නිවන කියන්නේ හැඩයකින් පවතින දෙයක් නොවේ කියනවා. දැන් ප්‍රඥාවෙන් සොයන්න ඕන. නිවන පිහිටා ඇති දෙයක්ුත් නෙමෙයි. ඇති වෙලා කලක් පැවතිලා නැතුව යන දෙයක්ුත් නෙමෙයි. මේ සියල්ලම පැහැදිලි කරේ මොනවද? නිර්වාණය ස්වභාවය. දැන් මෙහෙම කිව්වයි කියලා කෙනෙක් නිවන් දකින්නවද? පැහැදිලි කළයි කියලා නිවන් දකින්නේ නැහැ. එහෙමනම් අපි මොකද කරන්න ඕන? අපි නුවණ හැඩගස්ව ගන්න ඕන. පුළුවන් තරම් නිවනට උපකාරක වන අන්දමින්. ඒකට කියනවා පාරමිතා. පාරමිතා පුරන. ප්‍රඥා පාරමිතා පුරන. නිවනට උපකාරක වෙන විදියට හැඩ ගැහෙන සීල පාරමිතාව පුරන. නිවනට අනවශ්‍ය දේවල් අතහරිනවා. ත්‍යාග පාරමිතාව පුරන. දාන පාරමිතාව පුරන.
නිවනට අවශ්‍ය කරන දරා ගැනීම පුරුදු කරන මහන්සියක් වෙන කාන්ති පාරමිතාව පුරුදු කරන නිවනට අවශ්‍ය කරන පරිදි මෛත්‍රිය වඩන මෛත්‍රී පාරමිතාව පුරන ඔය ඔක්කොම දානං සීලංච නෙක්ඛම්මං ආදී වශයෙන් මේ කියන දසපාරමිතාම පුරා ගන්නවා. ඒ දසපාරමිතාවන් පිරෙන්න ඕන ආත්මෙන් ආත්මයට නෙමෙයි ඒක ආත්මයක එක ධර්ම මණ්ඩපයකදීම කෙනෙක්ගේ මේ දසපාරමිතා සසර පුරුදු කරලා තිබුණොත් පිරෙන්නත් පුළුවන්. තව කෙනෙකුට අපහසු වෙන්නත් පුළුවන්. ඒක ස්වභාවය. කෙනෙකුට නිවන් මාර්ග පහසුයි, තව කෙනෙකුට අපහසුයි. පන්තියක ළමයිතුත් එහෙමයි. ඉගෙන ගන්නකොට එක ළමයෙකුට ඒක ඊටාම ලේසි. හරිම ලේසි. බොහොම ඉක්මනින් යාට එක තේරෙනවා ගාන. ඒ ප්‍රශ්නේ උත්තරේ පැහැදිලි. ඒ ළමයා තමයි පන්තියේ පළවෙනිය වෙන්නේ. තව කෙනෙකුට ටිකක් අමාරුයි. ටිකක් මහන්සි. එයා දෙවෙනිය වෙනවා. ඉතින් මේ නිවන් මඟ තුලත් ඒ කුසලතාවය කියන එක විවිධ විදියට පවතිනවා. කුසලස්ස උපසම්පදා. කුසලය වඩන්න. මොකද්ද නිර්වාණයට උමනා කරන කුසල. එනතු බාහිර දියුණුවට අවශ්‍ය කරනවා නම් එයා වඩන්න ඕන මොනවද? බාහිර කුසලතා. එතකොට බාහිර අවස්ථාවන් වලින් එයා ඉස්සරහටම ගමන් කරනවා. නිර්වාණ මාර්ගයේ සොයාගෙන යන කෙනෙක් වඩන්න ඕන මොන කුසලතාවද? නිර්වාණ කුසලතාව. නිර්වාණ මාර්ගයට අවශ්‍ය කරන කුසලතාව වඩන්න ඕන. දැන් මේ සියලු දෙනාම වගේ බාහිර කුසලතාවන් වලින් මේ සමාජයේ තත්වයකට පැමිණිලා ඉන්නෝ. දැන් අපි නිර්වාණ කුසලතා වඩාගෙන යනවා. මේ කුසලතාවයන් වැඩෙන්නේ මොනව කරනකොටද අපි? සද්ධර්ම ශ්‍රවණය කරනකොට. කුසලතාවයන් වැඩෙන තව ලක්ෂණයක් තමයි සිතා බැලීම. කල්පනා කරලා බැලීම. එහෙම නැත්නම් විදර්ශනා කරලා බැලීම, විමසා බැලීම කියන එක සිද්ධ වෙන්න ඕන. ඒ කාරණේ තියෙන කෙනෙක් පමණයි නිවන් දකින්නේ. ඒ විමසා බැලීමක් නැති කෙනෙක් කවදාවත් නිවන් දකින්නවද? කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඇහැ තියෙන්නේ හරවල බලන්නනේ. දැන් මේ බාහිරින් තියෙන මස් ඇහි ස්වභාවය බලන්න. මේක පිහිටන්න තිබ්බනේ මේක නාහේ වගේ නොසෙල්වන වස්තුවක් විදියට. මේක ස්වභාව ධර්මයක් හැටියටම වටේට කරකවන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ. එහෙමනම් ඔබේ ප්‍රඥාව හැදිලා තින්නෙත් එහෙමයි. ඒකත් ඔහි යන දිහාව බලාගෙනම යන්න නෙමෙයි. විවිධ පැති කඩයන් වලට හරවල බලන්න පුළුවන්. කැරගෙන බෝලයක්. ඇහැදිලා තියෙන එක විමසා බලන්න තමයි එක ඉරියව්වක ඉඳගෙන කරකවල බලන්න පුළුවන් ඇස් දෙක. ප්‍රඥාවත් එහෙම ඔබට කරකවල බලන්න හැකියාව තියෙනවා. ඒකට තමයි විචාරශීලී විමසුන් බුද්ධිය. චාරයක් ඇතුව පරේෂණාත්මකව බැලීමේ මෙහෙයවීමේ හැකියාව තියෙනවා. විමර්ශන බුද්ධිය තියෙනවා. දැන් මේ විමර්ශන බුද්ධියෙන් සොයන සුවිශේෂී දෙයක්. මොකක්ද අපි හොයන්නේ? සත්‍ය කුමක්ද? විමුක්තිය කුමක්ද? නිර්වාණය කුමක්ද? සද්ධර්මය anu කුමක්ද? පරමාර්ථය anu කුමක්ද? නේද? චතුරාර්ය සත්‍ය anu කුමක්ද? ආදී වශයෙන් මේ හොයන්න ඕන වටේට කරකවකව දැන් අපි දන්නවා ටිකක්. දැනගත්තාම ආයි ඒකෙන් එහාට දැනගන්න කල්පනා කරන්නේ නැහැ. ඒ ඇත්තන්ට කියන්නේ මොන නමෙන්ද ඒ ඇත්තුන්ට ආමන්ත්‍රණය කියන්නේ? ඒ ඇත්තන්ට තමයි කියන්නේ පද පරමයෝ. ආයි ඒක වෙනස් කරන්න කැමති නෑ. විචාරශීලී බුද්ධියක් නෑ. මේක අපි ආගමෙන් ඉගෙන ගත්ත දේ, දහම් පාසලෙන් ඉගෙන ගත්ත දේ, પરම්පරාව ඉගෙන ගත්ත දේ කියලා අතාරින්නේ නෑ. බුද්ධ ආගමෙත් ඉන්නවා, අනිත් ආගම් වලත් ඉන්නවා ඒ වගේ අය. ඒ ඇත්තන්ට දියුණුවක් සලස ගන්න බෑ. හරියට අර වැඩි ජනතාව වගේ ඇඳුම් ලැබුණත් සමහර වැඩි ජනතාව කොටස් ඉන්න ඇඳුම් ලැබුණත් ඇඳුම් අඳින්නේ නෑ. කොලාතු ඇඳගෙන ඉන්නේ. ඇයි ඒ? අපේ પરම්පරාවේ සංස්කෘතිය මේකයි.
ඒ නිසා මේක වෙනස් කරන්න බෑ. ඒ වගේ තමයි සමහර අයට තමන්ගේ ඥානනේ වෙනස් කරගන්න අවකාශය තිබුණත් වෙනස් කරගන්නේ මෙහෙම තමයි. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන විචාරශීලී බුද්ධයක් ඇති කෙනෙක් තමයි අලුත් වෙන්නේ. ඒ නිසා සත්‍යයට ඉඩදී විමසුන් බුද්ධයක් තියෙන කරුණු විමසන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. කරුණු විමසන කෙනෙක් බවට පත් වෙන්න ඕන. බලන්න ඔබේ නුවණින් මේ භවයේදී ඔබට නිර්වාණය නැමැති අපූර්ව ඒ බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්ද කියලා. බුදුහාමුදුරුවෝ දකින්න. බුදුන් දැකලා නිවන් දකින්න. බුදුන් දකින්නවයි නිවන් දකින්නවයි කියන්නේ එකක්. බාහිරින් ගත්තොත් දෙකක්, පරමාර්ථයෙන් ගත්තොත් එකක්. දැන් වක්කලී කියන කෙනා ඉස්සරහ වාඩි වෙලා බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන හිටියා. බුදුහාමුදුරුවෝ ලස්සන නිසා. කාලයක් ඉතින් බණ ඇහෙනව නේද කියලා ඉඩ දීලා බලාගෙන ඉඳලා කාලය එනතුරු බලාගෙන ඉඳලා කලකිරීමක් ඇති වෙන විදියට බැනලා එලෙව්වා. ඉතින් යන්න වහාම කියලා එලෙව්වා. එහෙමනම් එයා බුදුන් දැක්කද? දැක්කේ නැහැ. එහෙම නැත්නම් දැන් අපි මේ පාරමිතා පුරන්නේ බුදුහාමුදුරුවෝ මස් ඇහෙන් දකින්නද ප්‍රඥා ඇසින් දකින්නද? ප්‍රඥා ඇසින් දකින්නයි අපි පාරමිතා පුරන්න ඕන. ඒකයි කරෙන්න ඕන. මස් ඇහෙන් දකින්න නෙමෙයි. දැන් ගොඩාක් අය පාරමිතා පුරන්නේ මේ පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ මස් ඇහෙන් බුදුහාමුදුරුවෝ දකින්න. ප්‍රඥාවෙන් දකින්න මේ බුද්ධෝත්පාද කාලයක්. ප්‍රඥාවෙන් දකින්න නුවණින් දකින්න බුදුහාමුදුරුවෝ පාරමිතා පුරන්න ඕනේ. ඒ පාරමිතාව තමයි භාවනාත්මක වැඩපිළිවෙලක් කියලා කියන්නේ. හොඳයි මේ භාවනාත්මක වැඩපිළිවෙල ඔහේ අහගෙන හිටියට ඒක මෙහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රායෝගිකව විවිධ කර්මස්ථාන බුදුහාමුදුරුවෝ ලබා දීලා තියෙනවා. ඒක 40ක් නෙමෙයි 50ක් නෙමෙයි මා දකින විදියට නම් හැම සූත්‍රයක්ම හැම ගාථාවක්ම කර්මස්ථානයක්. මොකද හේතුව ඒ කරුණ වලින් නිවන් දැකලා තියෙනවා. අහක දාන්න බෑ කිසි දෙයක්. ඒ නිසා 40ක් 50ක් නෙමෙයි ලක්ෂ කෝටි ගාණක් බුදුහාමුදුරුවෝගේ කර්මස්ථානයි. හැම වචනයක්ම කර්මස්ථානයක්. දැන් බලන්න තමා දෙස බලන්න. තමා විසින් බලනවා වෙනුවට තමා දෙස බලන්න. ඒක හරියට තේරුම් අරගෙන ටික වෙලාවක් තමා දෙස බලා සිටින්න තමා විසින් නොබලා. ඒ අත්දැකීම ඔබට කොයි විදිහටද තේරෙන්නේ කියලා අපි විනාඩි කීපයකින් සාකච්ඡාවට ගමු. තමා විසින් බලන ක්‍රමය වෙනුවට තමා දෙස බැලීම කියන එක කරන්න. මේක බොහොම ගැඹුරු කාරණයක්, ගැඹුරු අර්ථයක්. සමහර අයට සරලව තේරෙයි, සමහර අයට බොහොම ගැඹුරින් ওই වචනේ තේරෙයි. තමා දෙස බලන්න, තමා විසින් බලනවා වෙනුවට ඔබේ මේ දැක්ම මේ මොහොතේ ගලා යන්නේ තමා විසින් කියන තැන සිටද තමා දෙස කියන බලන ආකාරයටද? තමා දෙස බැලීම කියන එක ආකාර කීයකට තමා වෙත යොමු වෙන්න පුළුවන්ද? අපි කෙනෙකුට කිව්වොත් තමා දෙස බලන්න කියලා එක්කෙනෙක් බලන්න පුළුවන්. තමා කරන කියන කටයුතු දිහා බලන්න පුළුවන්. තමා දෙස බැලීම කියලා. තව කෙනෙකුට කිව්වහම තමා දෙස බලන්න කියලා කිව්වහම තමන්ගේ ශරීරයේ දෙස මෙම බලන්න පුළුවන්. තව කෙනෙකුට තමා දෙස බලන්න කිව්වහම තමන්ගේ සිතුවිලි ඇති වෙනවා, පැවතෙනවා, තියෙන ස්වභාවයක් තියෙනවා. ආදී වශයෙන් බලන්නත් පුළුවන්. ටිකක් දියුණු කෙනෙක් තමයි මේ විදිහට බලන්නේ. නමුත් ඊටත් වඩා දියුණු වෙන්න ඕන. ඒ බැලීමත් තමා දෙස බැලීම නෙමෙයි. කරන කියන වැඩ කටයුතු දිහා බැලීමත්, ශරීරය දිහා බැලීමත්, සහ සිතුවිලි ගමන් කරන ආකාරය දෙස බලාගෙන සිටීමත් තමා දෙස බැලීම නෙමෙයි. තමා දෙස බලන්න
ඉස්සෙල්ලා හඳුන ගන්න එපා තමා දෙස. දැන් කාට හරි එකපාරට කියනවා මේ නමක් කියලා කෙනෙක්ගේ අපි හිතමුකෝ ධනපාල කියලා නමක් කිව්වොත් ධනපාල දෙස බලන්න කියලා කියනවා. කිව්වොත් එහෙම ඔබ මොකද කරන්නේ? එතකොට ධනපාල කියන්නේ කවුද කියලා හොයාගන්න වෙනවා. මොකද ධනපාල දෙස නැත්තම් බලන්න පුළුවන් කම නැහැ. ධනපාල දැන් කට්ටියක් ඉන්නකො කෝ ධනපාල. ඒ වගේ තමා දෙස බලන්න. ඊළඟට ඇති වෙන ප්‍රශ්නේ මොකද්ද? තමා කියන්නේ කවුද? තමා කියන්නේ කවුද? අන්න ඒක හඳුන ගන්න ඕන. හඳුන ගත්තට පස්සේ තමයි තමා දෙස තමන්ට බලන්න හැකියාව තියෙන්නේ. කාටද තමා කියන්නේ? මම කියලා කියන්නේ කාටද අපි? උදේ හවස රෑ දහවල හැමතිස්සෙම මම කියලා කියන්නේ කාටද? යම් යම් උත්තර හම්බෙන්න පුළුවන්. එතකොට බලන්න ඒ මමද? ඒවා මගේද? දැන් මෙතන මම කියලා කෙනෙක් නැහැ කියන එක නෙමෙයි හපංකම. මම කියලා කෙනෙක් ඉන්නවයි කියන එකත් නෙමෙයි හපංකම. මොකක්ද හපංකම? මම කියන්නේ කවුද කියලා දැක ගන්න එක. තමාව තමන් විසින්ම දැක ගන්න දවසට තමාට පුදුම සතුටක් දැනෙනවා. සාමාන්‍ය ලෝකයේ අය මේ සියලුම මේ ජීවත් වෙන අය තියෙන එක ප්‍රශ්නයක් තමයි තමාව කවුද කියලා තමන්ම දැකලා නැහැ. දැකලා නැති නිසා හිතාගෙන ඉන්නවා තමන් කියන්නේ මෙයා කියලා. තමන් කියන්නේ මේ නමින් ඉන්න කෙනා. තමන් කියන්නේ මේ සිතුවිලි පද්ධතිය. තමන් කියන්නේ මේ හැඟීමකට. ආදි වශයෙන් හිතනවා. හැඟීම් වලට තමන් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒවා සුරක්ෂිත කරලා අරන් තියන්න පුළුවන් දේවල් නෙමෙයි. සිතිවිලි වලට තමන් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ශරීරයට තමන් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක ලෝකේ දෙයක්. මේ මොහොතෙත් මේ පවතින්නේ හුස්ම ගැනීම. එතකොට මගේ කියලා කියන්න පුළුවන්. මගේ කියලා කියන්න බෑ. මේ මොහොතෙත් පවතින ජලය නිසා, මේ මොහොතෙත් පවතින ඉර එළිය නිසා, මේ මොහොතෙත් පවතින මේ පොළොව නිසා නම් මේක මගේද? මගේ කියලා කියන්න බෑ. එතකොට සිතුවිලි පද්ධතිය කොහෙද? අපි බාහිරින් ගත්ත කාර්යාලයක වැඩ කරන කෙනෙකුට ගොඩාක් ලිපිගොනු ටිකක් හම්බ වෙනවනේ. ඒ වගේ ටිකක්. අපි ඔය ටැපල් මාස්ටර් ඉන්නවනේ, කවුද මේ පෝස්ට් මාස්ටර්? එයාට හම්බ වෙන ලොකු මල්ලක්. එයාට හම්බ වෙන ලියුම් ලොකු මල්ලක් හම්බ වෙනවා. අපි කාටත් වැඩි මල්ලක් හම්බ වෙනවා. එයාගේ ලියුම්ද? එයාගේ ලියුම් නෙමෙයි. ඒ වගේ අපේ ඔළුවේ තියෙන ලොකු මල්ලක්, තපල් මල්ල වගේ තියෙනවා. ඒ මල්ල අපේ මල්ලක්ද? නෑ. මේ මල්ලේ තියෙන දේවල් ටික බාහිරයට බෙදලා දැම්මට පස්සේ මල්ල හිස් වෙලා හිස් මල්ල තමයි ගෙනල්ලා දෙන්නේ කන්තෝරුවට අර තපල් මාස්ටර්, පෝස්ට් මාස්ටර්. ඉතින් ඒක නිසා අපේ තියෙන මේ සිතුවිලි පද්ධතියත් බෙදලා දැම්මොත් එහෙම මොනවද ඉතුරු වෙන්නේ? හිස් මල්ලක්. ඒත් ඒ හිස් මල්ල තුල, ඒ පැවැත්ම තුල බුදුරජාණන් වහන්සේ දකින්න දුකට හේතුව දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායේ අඥාන. ඕක අනිත් පැත්තට පෙරලන්න ඕන. දුක්ඛේ ඥාන. මොකද්ද ප්‍රශ්නේ? එහෙනම් දුක් විඳින්න නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ, දුක මොකද්ද කියලා දකින්න. දැන් නැත්තම් බෑ. කටුව මොකද්ද කියලා දැක්කේ නැත්තම් අරන් දාන්න බෑ. දුක්ඛේ ඥාන.
දුක්ඛ සමුදය ඥානං. දුක්ඛ නිරෝධේ ඥානං. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. ඥානෙ උදා කරගන්න. ඒ හැම මොහොතකින්ම මොකද්ද උනේ? එයා නිදහස් වුණා. දුක කියන්නේ මේකයි කියලා දැනගත්ත ගමන්ම මෙතන ඉන්නේ සර්පෙක් කියලා දැනගත්ත ගමන්ම નિરાයාසයෙන්ම අහකට පයින්නවද නැද්ද? පයින්නවා. ඒ නිසා එයා දන්නවනම් මේ සිතුවිලි පද්ධතිය දුකයි. මේ භෞතික සියලුම දෑ දුකයි. අධ්‍යාත්මික සියල්ල දුකයි. අල්ලා ගැනීම දුකයි. උපාදානය දුකයි. අටලෝ දහම දුකයි කියලා දැනගත්තා නම් මේක සර්පෙක්සේ සලකා අතහැරලා දානවා. එහෙම අතහැරලා දැම්මට පස්සේ මොකද වෙන්නේ? එයාට දුක මේකයි කියන එක හඳුන ගැනීමෙන් දුක්ඛ නිරෝධයක් ඇති වුණා. මේකයි දුක්ඛේ ඥාන. ඊළඟට එයාට මේ දුක සකස් වෙන්නේ කොහොමද කියලාත් එයා දැනගන්නවා. මේක දුකයි වරින් වර සැකසි ඇති වෙන්නේ කොහොමද කියලාත් මේක දැනගන්න. ඒ දුක සකස් වෙන විදිය දැනගත්තට පස්සේ මොකද කරන්නේ යා? දුක සකස් නොවන විදියට ජීවත් වෙනවා. දුක සකස් නොවන විදියට දකිනවා. දුක සකස් නොවන විදියට පවතිනවා. ඒ කියන්නේ හැම දෙයක්ම මේ ඉවසගෙන වටේම මధుරෝ ඇවිල්ලා කෑවත් නේද? දරාගෙන ඉන්නවයි කියන එක නෙමෙයි. එයා net එකක් දා ගන්නවා මధుරෝ කනට. තේරුණාද? මధుරෝ කනවයි කියලා ඉවරලා ඉවසගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. එයා net එකක් දා ගන්නවා. ප්‍රශ්න ඇති වෙන මිනිස්සු ටිකක් දාලා ප්‍රශ්න ඇති වෙනකම් මිනිස්සු ප්‍රශ්න කරනකම් බලාගෙන ඉන්නකම් නෙමෙයි. ටොගෝ අයින්නකම් බලාගෙන ඉන්නව නෙමෙයි. ටොගෝ අයින්න බැරි විදියට හෙල්මට් එකක් දා ගන්නවා. තේරුණා නේද? එයා ආරක්ෂාවක් සපය ගන්නවා. දැන් උණක් හෙම්බිරිසාවක් හැදුනහම ඒක උහුලගෙන ඉන්නවයි කියන එක නෙමෙයි. ඒකට හැදෙන්නේ නැති වෙන විදියට ඖෂධයක්, ඒක වැඩි වෙන්නේ නැති වෙන විදියට ඖෂධයක් ගන්නවා. අන්න ඒකයි සමුදය හරියට තේරුම් කරගත්තාම එයා නිරෝධයට මඟ හදා ගන්නවා. ඊට පස්සේ එකවරම එයා ඒකෙන් තේරුම් ගන්නවා මොකද්ද? මෙන්න නිරෝධය වෙන වැඩපිළිවෙල. මෙන්න නිරෝධය. දැන් බලන්න ගෙදර ඉන්නකොට ඇඟ රත් වෙලා පපුවේ කැක්කුමක් ඇවිල්ලා අසනීපයක් ඇති වෙනවා. ඔන්න අඳුන ගන්නව කවුරු හරි කෙනෙක් මෙයාගේ ඇඟ රත් වෙලා පපුවේ කැක්කුමක් තියෙනවා. දැන් ආන්න දුක අඳුනගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් කල්පනා කරලා බලනවා හරි වැස්සට තෙමුණා. ඒකයි හේතුව. එහෙම නැත්නම් බෙහෙත් පෙත්තක් වැරදිලා අරගෙන තියෙනවා. ඒකයි හේතුව. එහෙම නැත්නම් මේ සන්නිපාත රෝගයක්, වෛරස් උනක් ඕක ආදී වශයෙන් හඳුන ගන්න මේ රැස් වෙච්ච විදිය. ඉතින් මේ විදිය තවත් ක්‍රමවත් කරගන්න මේ Nirodhe කියන එක හොයා ගන්නවා. වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕන. ඖෂධ ගන්න ඕන. ඒකට මාර්ගය පිළිවෙත සියල්ලම Nirodhe සහ මාර්ගය. මේක එකිනෙකට ප්‍රකට වෙන්න බෑ. ප්‍රගුණ වෙන්න බෑ. එකවරම කෙනෙකුගේ ජීවිතයේ වේගයෙන් පැන නගින දෙයක් තමයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන්නේ. ඕනම කාරණයක් උදෙසා මේක අනුගමනය කරන්න පුළුවන් එක්තරා ක්‍රමවේදයක්. කාරණයකට කියන දෙයක් නෙමෙයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා කියන්නේ. ක්‍රමවේදයක්. ප්‍රශ්නයක් ලියන අවස්ථා 4ක් හැටියට පෙන්වන්න දෙන්න පුළුවන්. ඒ 4න් තමයි ප්‍රශ්න ලියා ගන්නට අවශ්‍ය කරන්නේ. දැන් තමන්ගේ හිත සැහැල්ලු කරගන්න කියලා කවුරුත් උත්සාහ කරනවා, කවුරුත් කැමතියි. සැහැල්ලු කරගන්න පුළුවන්ද? එහෙම සැහැල්ලු වෙන්නේ නැහැ. සැහැල්ලුයි කියලා සිතුවත් తాවකාලිකයි. සැහැල්ලු කරන්න යන මොකද වෙන්නේ? තවත් බර වෙනවා. මමත්වයට බැස ගන්න තරමට මොකද වෙන්නේ? ඒ තරමටම එයාව ඇලීම් ගැටීම් අතර පැටලෙනවා. නිවන් දකින්න හරි දැඩි උනන්දුවක් තිබුණොත් මොකද වෙන්නේ? ඒකත් මමත්වයේ හරහා ධර්ම සංකාරයක් හැටියට ගමන් කරනවා. උනන්දුවක් නැතුව තිබුණොත් මොකද වෙන්නේ? ඒත් එයාට ධර්මයේ දකින්න බැරුව ධර්මයේ මඟ හැරලා යනවා. හොද්දට ලුණු වැඩි වුණොත් මොකද වෙන්නේ? කන්ට බෑ. හොද්දට ලුණු මදි වුණොත් මොකද වෙන්නේ? කන්ට බෑ. ඉතින් මේක ප්‍රමාණවත්ව ආහාර වේලක් සකසනවා වගේ බුද්ධියෙන් හදා ගන්න ඕන අන්තගාමී නොවි.
අන්තගාමී නොවි බොහෝම බුද්ධිමය ඥානමය ක්‍රමවේදයකින් සකස ගන්න ඕන. ඒකයි වැදගත්. ඒකට හොඳ සමබර බුද්ධියක් ඥානනයක් ඕන, ඉවසීමක් ඕන. ඒකයි වැදගත්. මිනිස්සු හැමෝම නිවෙන්නයි උත්සාහ කරන්නේ. මේ ලෝකේ මේ ඔක්කොම ටික මේ තරගෙට දුවන්නේ එහාට මෙහාට ඔය වාහන ඔක්කොම පාරේ තියෙනව දුවගෙන යන්නේ කොහටද? නිවීම සොයාගෙන දුවන්නේ. බස් රථේ බස් රියදුරා වේගයෙන් පදවන්නේ මොකටද? නිවීම හොයාගන්න යාගේ. නිවීම කියන්නේ මුදල් වෙන්න පුළුවන්. මුදල් සොයා ගැනීමෙන් නිවීම සාද ගන්න වෙන්න පුළුවන්. කුමනහරි වෘත්තියක් කාර්යයක් ඉෂ්ට සිද්ධ කරලා ඒ තුලින් මානසික සැහැල්ලුවක් සහනයක් ඒ වැඩි ඉවර කළා කියන සතුටක් ලබන්නයි හදන්නේ. වැඩ ඉවර වෙනවද? ප්‍රශ්න ඉවර වෙනවද? නිවිල ඉවර වෙනවද? නෑ. කොච්චර නිව්වත් නෙවෙන්නේ නැති දැවීමක් ගිනිකන්දා මිනිස්සුයෙකුට තියෙනවා. කොච්චර නිව්වත් නෙවෙන්නේ නැති ගිනිකන්දක් තියෙනවා. අර ගිනි කඳු පුපුරනෝනේ ඕකට වතුර ගිහින් දැම්මර නෙවෙනවද? නෙවෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දක්වනවා. තව නොපිරෙන හේතුවෙන් සෑහීමටපත් නොවන හේතුවෙන් මේ මනස නත්ති තණ්හා සමානදී. තණ්හාව විතර සමාන විශාල නදියක් ලෝකේ නෑ. මිනිසුන්ගේ මේ දෙවීම පමණ සෑහීමටපත් නොවීම කියන එක පමණ නදියක් ලෝකේ කොහොක්වත් නැහැ. සාගරේ පිරෙන්නේ නැහැ වගේම මිනිස්යන්ගේ හිතත් පිරෙන්නේ නැහැ. එහෙමනම් අපි මොකද්ද මේ කරන්න ඕන? හිත පුරවන්න නෙමෙයි. හිතේ ස්වභාවය හඳුනා ගන්නවා. හිතේ ස්වභාවය හඳුනාගත්තාම තියෙන ප්‍රතිඵලය මොකද්ද? ලෙහෙසි. දැන් වාහනයක ස්වභාවය හඳුන ගන්නවා. වාහනයක් පදවන ස්වභාවය හඳුන ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වාහනේ හොදින් පදවන්න පුළුවන්. කුස්සියකට ගිහිල්ලා ස්වභාවය හඳුන ගන්නවා. එහි වැඩ කරන ආකාරය ස්වභාවය හඳුන ගන්නවා. ඊට පස්සේ එහි වැඩ කරන්න පහසුයි. අක්ෂරවල ස්වභාවය හඳුන ගන්නවා. අකුරු වල ස්වභාවය හඳුන ගන්නවා. භාෂා ශාස්ත්‍රය ඉගෙන ගන්න පහසුයි. ඖෂධයක ස්වභාවය හඳුන ගන්නවා. පරීක්ෂණ පවත්වන ස්වභාවය හඳුන ගන්නවා. එය මනාව භාවිතා කරන්න පහසුයි. පුජ්‍යලේකුගේ ස්වභාවය හඳුන ගන්නවා. පුජ්‍යලේ ආශ්‍රය කරන්න පහසුයි. නේද? අඹ ගෙඩියක් ගන්න ගියත් ඒකනේ මේක පොඩ්ඩක් පෙරලල්ලා බලනවා. මේක කුණු වෙලාද? ඉදිලද ඉදවල කන්න පුළුවන් ඒවා තිබුණොත් අපි ගෙදර අරන් යනවා. මේක පස්සේ මට ඉදවල කන්න පුළුවන්. දැන් කන්න පුළුවන් නම් දැන් අරගෙන යනවා. හැබැයි කුණු වෙලා නම් ඒක තියලා එනවා. හැබැයි ගෙදර හරි ඇවිල්ලා කුණු වෙච්ච ගෙඩියක් වැඩිපුර මේ මිනිස්සු දාලා තිබ්බොත් මොකද වෙන්නේ? ඒක අරගෙන විසි කරනවා. ඒකයි ස්වභාවය. නුවණින් ප්‍රඥාවෙන් මේ සියල්ල හොඳින් හඳුනා ගන්න පුළුවන් ගුණයක් තියෙන්න ඕනේ. ඉතින් සරලව නිවන් දකින්න ක්‍රමවේද හිතන්න එපා. සරලව උපාධියක් ගන්න ක්‍රමයක් ගැන හිතන්න එපා. තාම කැපවීමෙන් මහන්සියෙන් අවබෝධ කරගන්න ඕන, ඥානනය කරගන්න ඕන දෙයක් කියලායි කල්පනා කරන්න ඕන.
නිර්වාණ ධර්මයේ දකින්න ඕන කියලා හිතාගෙන ඉන්නවා, දකින්න පුළුවන් මෙහෙමයි කියලාත් හිතාගෙන ඉන්නවා. මොනම භාවනාවක්වත් කරන්නේ නැහැ කවුරු. සමහර අය. ඒ අයට ඒ නිවන් ධර්මය අවබෝධ කරගන්න බෑ. තමන් හිතනවා නම් මෙන්න මේ ධර්මයෙන් නිවන් දකින්න පුළුවන් කියලා මොනවා වුණත් කමක් නැහැ. මොනවා හෝ භාවනාව පුරුදු කරන්න ඕන. කුමන හෝ භාවනා ක්‍රමවේදය පුරුදු කරන්න ඕන. ඒක පුරුදු කරනකොට එකකින් අත්දැකීමක් Tamanට ලැබෙනවා. ඉතින් අර ਵਿਚාරශීලී ලොකු බුද්ධියක් නැති අයට සරල භාවනා ක්‍රම තියෙනවා. ඒ සරල භාවනා ක්‍රම අනුගමනය කිරීමෙන් ටිකෙන් ටික ඒගොල්ලෝ පුරුදු පුහුණු වීම සිද්ධ වෙනවා. දැන් ඕනෝට වඩා ලොකු බණ කීමත් හරියට අර පහවසර ළමයෙක් විශ්වවිද්‍යාලයට ඇතුල් කළා වගේ ප්‍රශ්නයක් වෙනවා. පහවසර ළමයෙක් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්ගේ දේශනාවකට ඇතුල් කරොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ ළමයා අඳුන් කොඳුන් ගලා බලාගෙන ඉන්නවා. සරල බුද්ධියකින් හැබි විචාරශීලී බුද්ධියකින් ධර්මයේ සෙව්වේ නැති පිරිසට පැහැදිලිවම අපගේ ධර්මයේ දේශනාව නම් අඳුන් කොඳුන් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ඇත්තන්ට සරල මෛත්‍රී භාවනා බුද්ධානුස්මති භාවනාවන් වලින් ඒගොල්ලෝ ප්‍රකට වෙන්න ඕන. දැන් අපිත් ආවේ ගමන් මග එහෙමයි. දැන් මම කරපු සරල භාවනා ආරම්භක භාවනා කියොත් එහෙම බොහොම සරලයි. බුදු පිළිම දිහා බලාගෙන නමෝ බුද්ධාය නමෝ බුද්ධාය කියලා සිතුවා. බුදු පිළිම හිතට ගත්තා. අත්දැකීමක් ලබනවා. ඒ තුළ යම් කිසි දෙයක් තියෙනවා. සීල සත්වයෝ සෝපත් වේවා කියකේ පියවරෙන් පියවර තියෙනවා. එහෙම තියන්න පුරුදු වෙන්න ඕන. ඒ අත්දැකීම් තුලින් ගොඩනැගිලා තමයි එතන සිටින්නේ. නිසා හැම කෙනෙක්ම ඒ භාවනාවල් හැකිතාක් අන්දමින් Tamanට රුචි අන්දමින් ප්‍රකට කිරීමත් මනසත් එක්ක ගනුදෙනු කිරීම අත්දැකීම් ලබන්නට හේතු වෙනවා. ඒකයි වෙන්නේ. දැන් මේ වීදුරුව මෙහෙම ඔසව ගත්තාම තමයි මේ වීදුරුවේ බර අතට දැනෙන්නේ. බිමින් තිබ්බහම ඒක අතට දැනෙන්නේ නැහැ. එතකොට යමක් බරක් හැටියට Tamanට දැනෙනවා නම් ඒ දේ තමයි අපි උසුලාගත්ත දෙයක් කියලා කියන්නේ. නමුත් කිසිවක් දරාගත්ත නැති අවස්ථාවේදී අපිට සැහැල්ලුව කියන එක තියෙනවා. සැහැල්ලුව කියන එක තියෙනවා. නමුත් දැන් අපි මේ ශරීරයත් උසලගෙන ඉන්නෝනේ. අපි කියනවාද මේ බරක් උසලගෙන ඉන්නවා කියලා? කියන්නේ මොකද හේතුව මේක කිලෝ 50ක්ද 60ක්ද 80ක්ද වෙන්න පුළුවන්. නමුත් අපි කිසි විටක කියන්නේ බරක් උසලගෙන ඉන්නවයි කියලා කියන්නේ නැහැ. ඒ වගේම මේ පංචස්කන්ධය තුල යම්කිසි ඇස කන නාසය දිව ශරීරය කියන කාය විඥානය තුල යම්කිසි ස්වභාව ලක්ෂණයක් තියෙනවා. ඒකේ පැවැත්ම බරක් හැටියට සලකන්නේ නැහැ. දැන් වාහනයක් පවතින අවශ්‍ය කරන රෝද, එන්ජින්, සීට් ඒවා මේවා තියෙනවනේ. ඒවට බරක් කියලා කියන්නේ නැහැනේ වාහනේට. වාහනයට අමතර පටවන දෙයකට තමයි අපි කියන්නේ බරක් හැටියට සලකන්නේ ඒක. ඒ වගේ මිනිස්සෙගේ ක්‍රියාකාරකවලියත් තුළ එක්තරා බරක් තියෙනවා. එක්තරා ස්වභාවයක් ඒ පද්ධතිය තුළ තියෙන්න ඕන. නැත්නම් ඒ පද්ධතිය පවතින්නේ නැහැ. ඒ ටික නැති කරන්න බෑ කාටවත්. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ නමකටවත් ඒ පිපාසය කියන ගැටලුව, කුසගින්න කියන ගැටලුව, හිරු එළියෙන් ඇති වෙන විඩාව කියන ගැටලුව, සීතලෙන් ඇති වෙන පීඩාව කියන ගැටලුව නැති කරන්න බෑ. ඊළඟට යමක් දිහා බලලා මේක හරි මේක වැරදි කියලා වැටහෙන ස්වභාවය නැති කරන්න බෑ.
ඒක ඒ විදිහට තේරෙනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ විදිහට අනුශාසනා සිද්ධ වෙන්නේ නැහැ. ඒව නැති කරන්න බෑ. එහෙමනොත් ඉතින් අර මේ අන්ධ වගේ කන් ඇහෙන්නේ නැහැ වගේ ඉන්න වෙනවා. එහෙම හිටියාම හොඳයිද? බෑ. ඇහෙන්න ඕන. ඒ ඇසීම තුල අධ්‍යාත්මයේ ගැඹුරු අධ්‍යාත්මයට පීඩාවක් කරගන්නේ නැතුව පවතින හැකියාව තියෙන්න ඕන. ඒවා හුදෙක් ඉන්ද්‍රයන් තුලම තියෙද්දී පරමාර්ථයට ගෙනියන්නේ නැති ස්වභාවයට එන්න ඕන. ගැඹුරු මනසට හදවතට පරමාර්ථයට දැනෙන්නේ නැති වෙන ස්වභාවයක පවතින්න ඕන. උදාහරණයක් වශයෙන් අපි කියන්න පුළුවන් නෙළුම් පතක් මත දියබිඳු ගොඩක් තියෙන්න පුළුවන්. කොච්චර දියබිඳු තිබුණත් එකම දියබිඳුවක්වත් උරාගන්නේ නැහැ. ඒ නිසා අපි සත්‍ය අවබෝධයටපත් වුණොත් එහෙම කෙනෙක්ගේ මනස තුල පවතින ලක්ෂණය ඕකයි. මොනතරම් අරමුණු වටපිටාවේ තිබුණත් ඒක බාහිර කාර්යයක්, බාහිර කාරණයක් මිසක් අධ්‍යාත්මයට ඒවා එකක්වත් උරාගන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ඒ නිසා අධ්‍යාත්මික විසඳුමක් හැම දෙයකටම ලබා දෙන්න බෑ. බාහිර විසඳුම් බාහිර විදියට, අධ්‍යාත්මික විසඳුම් අධ්‍යාත්මික විදියට විසඳ ගන්නට හැකියාව තියෙන්නට ඕන. ඒ නිසා ජීවත් වෙනවයි කියන පද්ධතිය තුළ යම් කිසි දෙයක් ඉවසීමෙන් දරාගත යුතු කොටසක් තියෙනවා. තේරුණානේ? ඉවසීමෙන් දරාගත යුතු කොටසක් තියෙනවා. ඒ වගේම ප්‍රහාණය කළ හැකි කොටසක් තියෙනවා. ප්‍රහාණය නොකළ යුතු කොටසක් තියෙනවා. දැන් වාහනයක බර සැහැල්ලු කරන්න කියලා තියෙන රෝද හතරක් පන්නලා දැම්මොත් ඒක වාහනයක් නෑනේ. ඒක ඒ වාහනේ විසින්ම ඒක දරා ගන්න ඕන. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් බර වැඩි එතකොට තෙල් පිච්චෙනවනේ කියලා. රෝද නැතුව යන්න බෑ වුණාට. බර වැඩි තෙල් පිච්චෙනවා. ඒක තියෙන්න ඕන වාහනේක. තේරෙනවද? නේ? දැන් හරකට අනේ මේක බර වැඩි කියලා හරකට මේක ඇදයි යන්න අමාරුයි කියලා කරත් ඒ කාලේ තියෙන උදාහරණයක් අත රෝද දෙක ගලවලා දානවා. ඒක කරත්තයක් ඇද යන්න බෑනේ. බෑ. එතකොට අපිට මේ පෙනීම ඇසීම කියන දේවල් තියෙන්න ඕන. හරියට යම් කරුණු කාරණා හඳුනා ගැනීම විඥාන පද්ධතිය භෞතිකව තියෙන්න ඕන. ඒ තුල පරමාර්ථයක් කරගන්නේ නැති මට්ටමට තමන් ගොඩ නැගිලා ඉන්නවනම් ඒක තමයි තමන්ගේ විමුක්තිදායි මාර්ගයේ බවට පත් වෙන්නේ. දැන් සැහැල්ලුවක් තියෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ තමන්ට පුළුවන්කම හැකියාව තියෙනවා එක්තරා නිදහස් තැනක ඉඳගෙන බලන්න. දැන් මේ නගරයේ හිතමුකෝ මේ නගරේ කාර්ය බහුලයි. අපිට පුළුවන් ටිකක් ඈත කන්දකට ගියාම එහෙමත් නැත්නම් උස ගොඩනැගිල්ලකට නැග්ගාම මුළු නගරෙම බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි එතන තියෙන එක වාසියක් තියෙනවා. අර නගරයේ තුල ඇතුලේ ඉන්න කිසි කෙනෙකුට තියෙන පීඩනය යාට නැහැ. දැන් මේ වාහන මේ පෝලිං වල තියෙන මේ පීඩනය යාට නැහැ. යාට පේනවා විතරයි. තේරෙනවනේ? එතකොට අපිට පේනවා විවිධ දිහාවල් වලට කූඹි ඇදෙනවා වගේ, කූඹි රැලක් යනවා වගේ නේද? මේ රටාවක් පේනවා එයාට පීඩනේ නැහැ. හැබැයි එයාට පීඩනේ තියෙන්නේ එයා එතන සිටියන. ඒ නිසා ඈතින් ඉඳගෙන බලාගෙන ඉන්නකොට සියල්ල පේනවා. නමුත් ඒකට හසු වෙලා නැහැ. ඒකයි වැදගත්කම. දැන් විමුක්තිය කියන එක නොසෑහෙන විමුක්තියක් සෙව්වොත් එහෙම විමුක්තිය වුණත් නොසෑහෙන විමුක්තියක් කිව්වොත් ඒකත් සංඛාරයක් බවට පත් වෙනවා. ඒතකොට විමුක්තිය සෙවීමම තමයි එයාගේ විමුක්තිය නැති කරන්නේ. තේරුණානේ? විමුක්තිය සෙවීමම එයාගේ විමුක්තිය නැති කරන දෙයක් බවට පත් කරන්න එපා. කෙනෙකුට විමුක්තියට නොපෙමිණීම විමුක්තියට පත් නොවීමට හේතු වෙනවා වගේම කෙනෙකු විමුක්තියම සෙවීමම විමුක්තියට පත් නොවීමට හේතු වෙනවා. දැන් මෙතන අපි උත්සාහ කරන්න ඕන සබ්බ සංඛාර සමතෝ කියන අවස්ථාවටපත් වෙන්න ඕන. මොකද සියලු සංස්කාරක ගුණයන්ගෙන් නිදහස් වෙන්න ඕන. අපි මනසේ හදන්නේ මොනම හරි සංස්කාරක පද්ධතියක් නම් ඒ පද්ධතිය තුල ඇති වෙන එක ලක්ෂණයක් තමයි බරක් හැදෙනවා. ඊට පස්සේ ඒක දරා ගැනීමක් කරන්න ඕන. සංකල්පයක් හැදෙනවනේ. සංකල්පේ දරා ගැනීමක් කරන්න ඕන. ඒ දරා ගැනීම තුල පීඩාවක් ලබන්න ඕන. ඉතින් කිසිවක් දරා නොගැනීම පීඩාවක් නෙමෙයි.
ඊළඟට ප්‍රශ්න තියේ. හැබැයි ඒ ප්‍රශ්න නෙමෙයි. ඒවා මගේ නෙමෙයි. මගේ ආත්මය නෙමෙයි. දැන් පිපාසයක් හැදුනාම පිපාසයේ මම නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. ඒක ඒ අදාළ කාර්යයේ වැඩක්. දැන් අපි වාහනේට තෙල් මදි වුණාම මට තෙල් මදි වුණා කියලා කියනවා. නේද? අපිට කියන්නේ වාහනේට තෙල් මදි කියලා නේ කියන්නේ. දැන් ඊට පස්සේ පිපාසයක් හැදුනහමත් කියන්න මට පිපාසය හැදුනා නෙමෙයි වාහනේට පිපාසය ඇති වුණා. එහෙම කිව්වයි කියලා එහෙම වෙන්නේ නැහැ. එහෙම දැනෙන ස්වභාවයක් ඇති වෙනවා. එහෙම පවතින ස්වභාවයක් ඇති වෙනවා. ඊට පස්සේ යම් දේවල් නිසා තරහ යනවා කෙනෙකුට. ඉතින් මට තරහ ගියා නෙමෙයි. මට තරහ ගියා නෙමෙයි. ඒ තරහ යන්න මොකක් හරි සිද්ධියක් වෙන්නේ නැති ඒ නිසා තරහ ගියා. දැන් ගිනි ගන්න තැනක ගිනි ගන්නවා, හීතල වෙන තැනක හීතල වෙනවා. එතකොට මම හීතල හැදුවද මම ගින්දර හැදුවද? නෑ මම හීතල හැදුවෙත් නෑ, මං ගින්දර හැදුවෙත් නෑ. මං ගින්දර හීතලට ගියාම මට හීතල දැනුණ පරිසරයේ තියෙන ගින්දරට ආවම මට ගින්දර දැනුණා. දැන් මේ පහුගිය දවස් කිහිපෙ මම බණ්ඩාරවල හිටියේ. හරි හීතලයි. තට්ටේ මෙහෙම තියන් ඉන්න බෑ. මේකට තොප්පියකුත් දාගෙන හිටියා. ඒ හරිම හීතලයි. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඔය මමත්වයේ ඔය හීතල දැනෙන්නේ කොහොමද? දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන් නේ හීතල. එහෙම බෑ. හීතල ප්‍රදේශයට ගියාම හීතලයි. හොඳ මිනිස්සෙක් ආවම ඉස්සරහට මට එයාගේ හොඳ දැනෙනවා. නරක මිනිස්සෙක් ආවම රස්නේ මිනිස්සෙක් ආවම ඒ මිනිස්සෙගේ රස්සෙත් මට දැනෙනවා. මම ඒකට ප්‍රතිචාරයක් දක්වනවා. ඒ මම නෙමෙයි. මං කොළඹදී කියනවා රස්නේ කියලා, එහෙදි ගියාම කියන හීතල. එහෙ ගිහිල්ලා මං ඉන්නවා හීටර්ස් දාගෙන රස්නේ රත් කරන හීටර්ස් දාගෙන මෙහි ආවම AC දාගෙන ෆෑන් දාගෙන ඉන්නවා. ඒකට කෙනෙක් කියන්න පුළුවන් ඔය සක්කාය දිට්ඨියනේ. ඔය සක්කාය දිට්ඨියනේ තමයි කායික ස්වභාවය ලක්ෂණය කියලා. ඒව නැති කරන්න බෑ. ඒව සක්කාය දිට්ඨිය නෙමෙයි. දැන් තිතරහ ඒ විදිහට දැනෙන්න ඕන. අඹුල් රහ ඒ විදිහට දැනෙන්න ඕන. පැණි රස ඒ විදිහට දැනෙන්න ඕන. එහෙම දැනුණයි කියලා ඒක මම වෙන්නේ නෑ. ඒක මගේ ආත්මය වෙන්නේ නෑ. ඒක වෙනම දර්ශනයක්. ඒක වෙනම ගැඹුරින් පිහිටන දෙයක්. ඒ අවබෝධයෙන් පස්සේ කෙනා තුළ පිහිටන්න ඕන ලක්ෂණ. දැන් මම හිතුවොත් එහෙම ඒවත් මන් තුළ නැති වෙන්න ඕන කියලා. ඒක හරියට අර වාහනේ රෝද හතර ගලවන්න ඕනේ කියන වගේ කතාවක්. ඒක එහෙම කරන්නට බෑ. එහෙම බලාපොරොත්තු වෙන්න දෙන්න. ඒ නිසා රෝද හතර ගලවන්න එපා. රෝද හතර තියෙන්න අරින්න. අර ඉවත් කළ යුතු ධර්මතාවම ඉවත් කරගෙන අනිත් ඒවා පැවැත්ම හැටියට තියෙන්න හරින්නට ක්‍රියා කරන්නට ඕන. ඉතින් සංස්කාර ගොනු කරලා සංස්කාර මත ගමන් කරන ස්වභාවයෙන් නික්මුණාට පස්සේ ඔය තියෙන සැහැල්ලුව තවත් දෙගුණයක් වෙයි. දැන් යම්කිසි සංඥාවක් ලිහුණා නේද? ඒකෙන් තවත් සැහැල්ලුවක් වුණා. නේ? ඒක තවත් සැහැල්ලුයි. අපිට තවත් ඔය ප්‍රබෝධය ඇති කරගන්න පුළුවන් සංස්කාරවලට අර නැවත නැවත ඇලෙන ස්වභාවය. මොකද පරණ පුරුද්දනේ. සංඥාවලම සංස්කාරයම පොට්ටෙනියක් ගහගෙන යන්නමයි පුරුද්ද. මල්ලක් හදාගෙන යන්නමයි පුරුද්ද. එහෙන් ගියොත් මල්ලක් හදාගෙන ඉන්න, එහෙන් ආවොත් මල්ලක් අරන් එන්න. ඒක හැටි නේද? අපි කොහෙට හරි යනකොට එහෙමයි. නේ නෑගේ ගෙදරට යනකොට මොනවා හරි අරන් යනවා. එහෙන් ගියාම මල් පැලයක් හරි කඩාගෙන එනවා මේ. ඒකේ ස්වභාවය. ඒක පුරුද්දනේ මලු ගහන්න පුරුදු වෙච්ච එක ස්වභාවය. ඉතින් ඒක අතහරින්න ඕන. සංස්කාර මල්ලක් අරගෙන යන එක නතර කරන්න ඕන. ඒකයි ස්වභාවය. දැන් මේ මාත් මල්ලක් කරන් යනවා එහෙම. නේද? ඒ නිසා මේ මලු හදාගෙන යනවා කියන්නේ සංස්කාරක මල්ල. මේක මල්ලක් නැතුව යන්න ඕන. සකුණෝවිය පම්බජ්ජා. දැන් මම මේ මල්ල නැතුව ගියොත් මගදී පොලිසියෙන් අල්ලනවා. ඒකයි මේ මල්ල තියන්නේ. මේක ලයිසන් ඉන්ෂුරන්ස් තියෙන්න ඕන, මේ ID එක තියෙන්න ඕන නේද? ඒතකොට මට නෙමෙයි මේ මල්ල මං අරන් යන්නේ. ඒ පවතිීමේ ස්වභාවයට මට මල්ලක් ඕනේ නැහැ. මට මල්ලක් ඕනේ නැහැ. ඉතින් එදෙන්න ආවම තමන්ට මල්ලක් නැහැනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකේ බරකුත් නැහැ. ඊට පස්සේ මලු ගහන්න එපා. මලු නැතුව යන්න ඕනේ. දැන් හරි. හොඳයි. විශ්වාසයි. බාහිර දෙයක්
කලාද නොකලාද කියන එක තුල නෙමේ සංස්කාර සැකසෙන්නේ. තමන්ගේ චේතනාව මත ලෝක සම්මත හොඳයි කියලා හිතෙන දේවල්, සමාජ සම්මත හොඳයි කියලා අගය කරන දේවල්, දහමටත් අනුකූලව වරදක් වශයෙන් පෙන්නලා නැති දේවල් සිදු කරන්න. ඒකේ අධ්‍යාත්මික ප්‍රතිඵලයක් තියෙන්නත් පුළුවන්. එසේ නොතිබුණොත් ඒ තුල භෞතික ප්‍රතිඵලයක් හරි තියෙනවා. තේරෙනවනේ? ඒ තුල භෞතික ප්‍රතිඵලයක් හරි තියෙනවා. ඒ කියන්නේ තව කෙනෙකුට බාහිර ප්‍රතිඵලයක් හරි තියෙනවා. උදාහරණයක් වශයෙන් කවුරු හරි වතුර වීදුරුවක් ඉල්ලනවා. ඉතින් ඕක හිත හිතා ඉන්න ඕනද මේක දුන්නොත් මට පුණ්‍යාභි සංකාරයක් ඇති වේද? එහෙම නැත්නම් අපුණ්‍යාභි සංකාරයක් ඇති වේද හිතන්න ඕනේ නෑනේ. ඒක බාහිර යහපතක් එයාට ඇති වෙනවයි කියලා පේනවනම් ඒ කර්තව්‍ය තුළ Tamanට යෙදෙන්නට පුළුවන්. ඒ නිසා මේ බාහිර දේවල් කොටසක් නොකර සිටියයි කියලා කෙනෙකුට නිවන් දකින්න බෑ. බාහිර දේවල් ටිකක් කළයි කියලත් නිවන් දකින්න බෑ. නිවනට ඔබ බාහිරෙන් කරන කිසි දෙයක් සතුරුව හෝ මිතුරුව පවතින්නේ නැහැ. එහෙම කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි කියලා. මේක ටිකක් ගැඹුරු වැඩි. ඉතින් බාහිරින් තව ඒක සරල කළොත් එහෙම භාවනා වැඩසටහනට එන එක හොඳයි. එතකොට ඒකත් හාමුදුරුවෝ නරකයිද මේ කිව්වේ කියලා කෙනෙක් වරදවා වටහා ගන්න පුළුවන්. නමුත් මේ පරමාර්ථයට ගමන් කරනකොට මේකට භාෂාවක් නැහැ. පරමාර්ථයට භාෂාවක් නැහැ. නිර්වාණයට භාෂාවක් නැහැ. ඒක භාෂාව ඉක්ම වූ අතීන්ද්‍රිය ඥානවලට පහළ වෙන. ඒ නිසා විශේෂ ඥානනයක් බලයක් විශේෂයෙන් සිතන ගුණයක් ලක්ෂණයක් මිනිස්සෙක් තුල තියෙන්නට ඕනේ. ඒ එහෙම සිතීමෙන් තමයි නැත්තම් එයා හරි ගැටලුවකට පාත්‍ර වෙනවා. දැන් කෙනෙකුට කියනවා පුතා අර හොද්දට ලුණු දාලා එන්න කියලා. ගත්ත ලුණු පැකට් එක අරන් ගිහිල්ලා හැලුවා ලුණු පැකට් එක. හොද්ද කයිද? ඉතින් ඒ නිසා ඔය ලුණු දාපු අයත් ඇති සමහරලාට ඒ නිසා එහෙම බෑ. දැන් මේක හරි හිමින් තේරුම් ගන්න ඕන. හරි පරිස්සමෙන් තේරුම් කරගන්න. නේද? දැන් නොදා හදන්නත් බෑ. දාලා වැඩිපුර හදන්නත් බෑ. ඒ සමතාවය බොහොම හිමින් තේරුම් කරගන්න ඕන කාරණා. බොහොම සූක්ෂම ධර්මයක් හැටියට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක නෙමෙයි තියෙන්නේ. අපි ඒව ගැන මේව ගැන හිතා ඉන්නේ නැතුව අපි හොයනවා නිවන කොහෙද තියෙන්නේ කියලා. දැන් අපි ගමනක් ගියාට පස්සේ පාරවල් ටිකක් වරදිනවා. පස්සේ හිතන අපරාධය අපි මේ වැරදිච්ච පාරක ඇවිල්ලා ගොඩාක් දුර ඇවිල්ලා ඉන්නවා කියලා. ඒක ගැන අපි තැවි ඉන්නේ නැහැ. අපි හරියටම හොයාගන්නවා හරි පාර මොකද්ද කියලා. අපි ඊට පස්සේ වෙලාවක් පරක් වෙලා දෙනවනම් මොකද කරන්නේ? වේගය ඩබල් කරලා අපි අර හරි පාර දිගේ ගමන් කරනවා. තේරෙනවද? අර වැරදිච්ච ටිකක් වුණා තමයි. ඉතින් අරක වැරදිද ඒක වැරදි නේද කිහිම කල්පනා කරන්න. ඒ නිසා වැරදි මොනවද කියලා හොයා ඉන්න එක නෙමෙයි. ඒකට කියන බුදුහාමුදුරු අතීතන්නානුසෝචන්ති කියලා. මේ අතීතයේ පිළිබඳව මේ ගියපු අතීතයේ පිළිබඳව ශෝක කරන්න එපා. නාපු අනාගතයේ පිළිබඳව ශෝක කරන්න එපා. හොයන්න නිවැරදිම ගමන් මඟ. දැන් තේරුණානේ? තර්ක කරනවා කියන්නේ මෙහෙමයි. විමසනවා කියන එකටත් කෙනෙක් කියන්න පුළුවන් තර්ක කරනවා කියලා. මේ හොඳට විමසන්න. මේ ධර්ම කරුණු හොඳින් විමසන්න ඕන, අහන්න ඕන, හරි පැත්තේ ඉඳන් බලන්න, වැරදි පැත්තේ ඉඳන් බලන්න, මධ්‍යස්ථව ඉඳන් බලන්න. ඒ හැම බැලීමකින්ම මනස හදාගන්න, හදා ගැනීම තුළ Tamanට දැනෙන්නේ කුමක්ද කියලා බලන්න. හරියටම ධර්මයට අනුගත කරන්න. අවබෝධ ඥාණයෙන් ප්‍රකාශ කරන දේශනා කරන මේ ධර්මයට හරියටම අනුගත කරන්න ඕනේ. 100% ධර්මයට අනුගත කරන්න ඕනේ. අනුගත කිරීමත් එක්කම මොකද වෙන්නේ? තමා තුළ තියෙන අවිද්‍යාවට පවතින අවකාශය නැතුව යනවා. පලා යනවා. ආලෝකයේ උදා වෙන විට අඳුර පලා යනවා. අඳුර කවුරු හරි ඇදන් ගියාද ඇවිල්ලා? අර වාහන ඇදන් යනවා වගේ අඳුර ඇදන් අරන් ගියාද කවුරු හරි? නෑ. ආලෝකයේ උදා වීමේ સિદ્ધාන්තය මත
ඕ සත්වයක් පුජ්‍යලයක් දෙයක් වස්තුවක් නෙමෙයිනේ අඳුර කියන්නේ. නේ? මොනවා හරි සංස්කාරක වස්තුවක් අඳුර කියන්නේ. අඳුර හංගලා තියන්න පුළුවන් බෝතලයක. අඳුර මෙතෙන්ට ගෙනල්ලා දැන් මේ පෙන්වන්න පුළුවන්ද මේ කට්ටියට මේ තියෙන අඳුරයි කියලා? අඳුර පෙන්වන්න බෑ. අඳුර අසංකාරිකයි. තේරුණානේ? අඳුර අසංකාරිකයි. හැබැයි ආලෝකයේ සංස්කාරක වස්තුවක් නිසා තියෙන්නේ. අඳුර අසංකාරික වුණාට ආලෝකය සංස්කාරක වස්තුවක්. අර ගිනි බෝලේ නිසා මේ තියෙන්නේ මේ එළිය. මොන ගිනි බෝලේද? හිරු නැමැති දැඩි ගිනි බෝලයක් ඒක. නේද? ඒකේ ගෑස් එකක් හැදෙනවා. ඒ ගෑස් එක මතින් නිතරම අර මේ ලාවා ගලාගෙන යනවා වගේ නිතරම මහා මුහුද වගේ ලාවා වලින් පිරිච්චලා ඒක ගලනවා. ඒ නිසා මහා ගිනි බෝලයක් තියෙනවා. ඒ ගිනි බෝලේ රසය තමයි මේ දැනෙන්නේ. මෙච්චර දුර මෙච්චර රසණයක් දැනෙනවා නම් කොහොම රසණයක් තියෙන බෝලයක් වෙන්න ඇද්ද කියලා හිතන්න. ළඟට ගියොත් මොනව වෙයිද කියලා හිතන්න. එතකොට ඒක සංස්කාරක වස්තුවක් නිසා සිද්ධ වෙන දෙයක්. එතකොට නිර්වාණය ධර්මය අපිට හඳුන්වලා දීලා තියෙනව කොහොමද? අසංකාරික භූමියක් හැටියට. සංස්කාර නිරෝධයක් හැටියට. සංකාරික. එතකොට අකාලික ධර්මයක් හැටියට. අකාලික ධර්මයක් කියන්නේ හැම කල්හිම නිවන පවතිනවා. බුදුවරු ඉපදුනත් නැතත් නිවන පවතිනවා. දැන් හොයාගන්නේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා. දැන් මේ හැම තැනම හැම කෙනෙක් ළඟම නිර්වාණය කියන ධර්මය එයා අවබෝධ කරගත්තත් නැතත් නිර්වාණය කියන ධර්මය පවතිනවද නැද්ද එයා ළඟ? තියෙනවා. එයා ඒක මතු කරගන්නයි. අඟුලිමාල කොච්චර වේගෙන් කැත්තක් උදැල්ලන්නේ නෙමෙයි කඩුවක් කරන්නේ. කඩුවක් කරන් දිව්වට එයා ළඟ නිවන තිබ්බා. එයා තෝරගත්තේ නැහැ. ඒකයි හේතුව. තෝරගත්තේ නැහැ. ඒක තමයි නුවණ තියෙන්න ඕන. ඔව් අපි දන්න ඒ පළාතේ මිනිස්සෙක් හිටියා. එක්තරා පැලක් හදාගෙන රොටියක් පුච්චගෙන කාලා හරි දුප්පත් විදිහට ජීවත් වුණා. මැණික්කාරයෙක් ආවා. ඇහුවා මම වෙන තැනකින් ඉඩම් කෑල්ලක් දෙන්නද? ඔතන මට ওই ඉඩම දෙනවද කියලා. කැමති වුණා. චූටි ගයක් හදලා පැත්තකින් ඉඩම් කෑල්ලක් අරන් දුන්නා. අර මිනිස්සයා සති දෙකක් අර වල පොඩ්ඩක් යටට හාරලා කූටි ගානක් වටේ මැණිකක් අරන් ගියා මේ අල්ලක් විතර. එතකොට බලන්න රොටි පුච්චන් කාලා දෙන්නේ කූටි ගානක් වටේ මැණිකක් කුටි ඉඳගෙන අර මිනිස්සයා. ඒක තමයි අවාසනාව කියන්නේ. හැම කෙනෙක්ම වාඩි වෙලා ඉන්නේ ওই ජීවත් වෙන තැන අර වගේ වටින ධර්ම රත්නයේ තියෙනවා. රත්න කියන්නේ මැණික් නෙමෙයි. බුද්ධ රත්නයේ තියෙනවා. සංඝ රත්නයේ තියෙනවා. සංඝ රත්නයේ බුද්ධ රත්නයේ මේ දාලා පාගලා ඒක උඩ නිදා ගන්නවා ජීවත් වෙනවා. දකින්නේ. අවබෝධ කරගන්නේ. හේතුව විමසුන් බුද්ධියක් නැහැ. විමසුන් බුද්ධියක් නැහැ. විමසන්න මොනවද? කොහෙද නිවන තියෙන්නේ කියලා. කොහෙද සත්‍ය තියෙන්නේ කියලා. කොහොමද ඒක දැකගන්නේ කියලා විමසන්න. දැන් ගොඩාක් අය කියන්නේ සංකල්ප වලින්නේ මෙහෙම කරාම මෙහෙම දකින්න පුළුවන්. එයාගෙන් අහුවාම එහෙම දැකලා තියෙනවද? නැහැ. මෙහිම ධානය වඩලා මෙහිම නේව සංඥා නා සංඥායතනෙට ගිහිල්ලා ආයි පස්සට බහැලා ආයි විදර්ශනා වඩලා රවුමෙන් ගිහිල්ලා වටෙන් ගිහිල්ලා වංගුවෙන් හැරිලා නිවන් දකින්න පුළුවන්. දැකලා තියෙනවද? නැහැ තාම නැහැ. එහෙම ගමන් යන්න එපා. ප්‍රත්‍යක්ෂ පැහැදිලි තමන්ගේ වචනයට ඍජුව උත්තරයක් ලබා දෙන්නට පුළුවන් ගමනක් තමයි යන්නට ඕන. දැන් මෙතන ඉන්න අයට තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රශ්න අහන්න බැරි කම. මම උත්තර නොදී ඉන්නේ නෑනේ. ඒකත් හදා ගන්න එක. ප්‍රශ්න අහන්න හැකියාව තියා ගන්න ඕන. නේද? මේ ඕනෝට වැඩි ශ්‍රද්ධාව කියලා කියන්නේ කරුණ අවබෝධ කර ගැනීමට තියෙන මහා බාධකයක්. ශ්‍රද්ධාව නැහැ කියලා කියන්නේ ඒත් මහා බාධකයක්. නේද? ශ්‍රද්ධාව නැත්තම් අහුම්කම් දෙන්නේ නැහැ නේ. ශ්‍රද්ධාව නැත්තම් අහුම්කම් දෙන්නේ නැහැ. ශ්‍රද්ධාවක් තියෙනවා, පැහැදීමක් තියෙනවා. ඕනෝට වැඩි ශ්‍රද්ධාව තියෙනවායි කියලා කියන්නේ පව් සිද්ධ වෙද්ද නැහැ, හාමුදුරන්ගේ හිත තැලෙද්ද නැහැ, මොනවා හිතයිද නැහැ.
මම මේක තර්ක කළයි කියලා හිතයි දන්නේ කියලා මේ කලබලයක් ඇති වෙනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. ඒකයි සමබරතාවයව තියාගන්න ඕන කියලා කියන්නේ ඒකයි. ශ්‍රද්ධාවත් එහෙමයි, ප්‍රඥාවත් එහෙමයි, සීලයත් එහෙමයි, සතියත් එහෙමයි. දැන් ඔයත්තන්ට සතිය නැද්ද? තියෙනවා. සතිය තියෙන්නේ කොහෙද? අතීත, අනාගත, වර්තමානයේ කියන දේවල් හොයන්නයි සතිය පවත්වන්නේ. ඔය සිහිය අකාලිකව පවතිනවා නම් අන්න සම්මා සති මාර්ගයේ ගමන් කරනවා. ඒකායනෝ අයම් භික්ඛවේ සත්තානං විසුද්ධිය. මොකද්ද? අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. ආර්ය අෂ්ටාංග මාර්ගයම තමයි ප්‍රකට කරන්න තියෙන්නේ. මොනවද? දෘෂ්ටිය නිවැරදි කරගන්න. සංකල්පේ නිවැරදි කරගන්න. වචන ටික වචන වලට වැරදි අදහස් ඇවිල්ලා තියෙනවා. වැරදි අදහසක් ආපු ගමන් මේක වැරදි සංකල්පයක් වෙනවා, වැරදි දෘෂ්ටියක් වෙනවා. වැරදි දෘෂ්ටියක් ආපු ගමන් වැරදි සංකල්පයක් වෙනවා, වැරදි වචනයක් වෙනවා. වැරදි සංකල්පයක් ආපු ගමන් වැරදි දෘෂ්ටියක් වෙනවා, වැරදි වචනයක් නිර්මාණය වෙනවා. මොකද්ද නිවැරදිම වචනය? මොකද්ද නිවැරදිම සංකල්පය? මොකක්ද නිවැරදිම වචනේ මේ දෘෂ්ටි කියලා කල්පනා කරන්න ඕන. දැන් තේරුණා නේද මොලේ වෙහසන්න ඕන වැඩක් කියලා? අන්න හරි. පඤ්ඤාවන්තස්සයන්දම ප්‍රඥාව කියන්නේ මොලේ තියෙන එක. ඇඟිම අතර තියෙන දෙයක් නෙමෙයි, හදවතේ තියෙන දෙයක් නෙමෙයි. ප්‍රඥාව කියන්නේ මොලේ තියෙන දෙයක්. මොලේ වෙහසන්න ඕන. ඒ කියන්නේ විමසුන් බුද්ධියෙන් බලන්න ඕන. විදර්ශනා කිරීමෙන්මයි නිර්වාණය සොයා ගන්න පුළුවන්. ඒ විදර්ශනා කිරීම සතර ඉරියව්වෙම පුළුවන්. දැන් සතර ඉරියව්වක් බුදුහාමුදුරුවෝ පනවලා තියෙන්නේ හතර ඉරියව්වකට වඩා වැඩි ඉරියව්වක් මිනිස්සුෙකුට පවත්වන්න බෑ. අර යෝග ව්‍යායාම වගේ කරනකොට ඔළුවෙන් හිටගෙන ඉන්න වෙලාවට වගේ අර විශේෂ ඉරියව්වක් ගන්න පුළුවන්. එහෙම නැත්තම් සාමාන්‍ය මිනිස්සෙක් ඉන්න ජීවත් වෙන ඉරියව් හතරක් තමයි ඇවිදීම, සිටගෙන සිටීම, වාඩි වෙලා සිටීම සහ සැතපීලා සිටීම කියන හතර. ඒකෙන් අදහස් කරේ මොකද්ද? හැම මොහොතකම මිනිස්සෙකුට මේ නිවන් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. එයාට අවශ්‍ය කරනවා අතනර සතර සතිපට්ඨානය වඩන්නට අවශ්‍ය කරනවා. එයා ඇලිලා තියෙන්නේ මොකටද? ඒ ඔස්සේ ඒ දෙයින් මිදෙන්නට ඕන. දැන් කෙනෙක් ඇලිලා නැති දෙයක් ගැන කියන්න අවශ්‍ය නැහැ. දැන් කෙනෙකුට නොකරපු වරදකට අනුශාසනා කරන්න ඕනත් නැහැ. දැන් මෑණියන් වහන්සේට මම ඔන්න අනුශාසනයක් කරනවා. 50ක් හොරකම් කිරීම පිළිබඳව වැරද්දට. දැන් අදාළ වෙනවද? අදාළ නැහැ. මම 50ක් හොරකම් කළා මට අදාළ වෙන්නේ නැහැ ඒක. ඒ වගේ යම්කිසි මිනිස්සෙකුගේ ගැටලුවක් තියෙනවා. ඒකට දැන් වෛද්‍යවරයෙක් ළඟට එනවා. එයා එන්නේ බඩගැක්කුමක් අඩලගෙන ඉන්නේ. එන්න බඩ ඇවිල්ලා කරන දැන් ડોක්ටර් ඈතින් ඉඳලා හිතා ගන්නවා ડોක්ටර්ගේ ඔළුවේ කැක්කුමක් තිබිලා සනීප වෙච්ච නිසා ඔළුවේ කැක්කුම ගැන දේශනයක් පවත්වනවා. ඒකට ලෙඩා බලාගෙන ඉඳලා කියන්නේ මොකද? සර් මට ඔළුවේ කැක්කුමක් නැහැ. ડોක්ටර් මට ඔළුවේ කැක්කුමක් නැහැ. මට තියෙන්නේ බඩේ කැක්කුමක්. තේරෙනවනේ? ඒ නිසා Taman තේරුම් ගන්න Tamanට තියෙන්නේ ඔළුවේ කැක්කුමක්ද බඩේ කැක්කුමක්ද කියලා. තමන්ගේ දුක තමන් අඳුන ගන්න. බුදුහාමුදුරුවෝ නෑනේ දැන් පරිචිත්ත විඥාණයෙන් බලලා ඔකට උපදෙස් දෙන්නේ. නේද? දැන් වෛද්‍යවරයා ළඟට වුණත් ගියපු ගමන් වෛද්‍යවරයා අහනවා නේ මොකද්ද ලෙඩේ කියලා. මොකද්ද දැනෙන්නේ මොකද්ද අසනීප කියලා අහනවා. ඊට පස්සේ ආශ්‍රිතව පොඩ්ඩක් සාකච්ඡා කරලා තමයි පරීක්ෂා කරලා තමයි බෙහෙතක් දෙන්නේ. එහෙම නැත්නම් එකපාරට මෙහෙම ලෙඩෙක් හිටගත්තාම වෛද්‍යවරයාට කියන්න බෑ මේකයි ලෙඩේ කියලා. දැන් ලෙඩේ හොයාගන්න. ලෙඩේ හොයාගන්න එක තමයි දුක්ඛ සත්‍යය. ලෙඩේ හොයාගෙන මේ ලෙඩේ ඔස්සේ පරීක්ෂණ කරනකොට තමයි මේ ලෙඩේ හැදෙන්නේ මෙහෙමයි කියලා හොයාගන්නවා. මේ ලෙඩේ හැදෙන්න මේක සනීප කරන්න නම් කල යුතු මාර්ගය මෙන්න මේකයි කියලා එයා හොයාගන්නවා. ඒ මාර්ගය තුලින් මනස මෙහෙवला ඥානෙ වඩලා එයා ඒ ධර්ම අවබෝධය කරගන්නවා. පැහැදිලිනේ? හොඳයි දුස්සනවා. පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වීමයි
අපි හැම භාවනා ක්‍රමයකම අවසාන ප්‍රතිඵලය හැටියට බලාපොරොත්තු වෙනවා. කොළඹට ළඟා වෙන විවිධ පැතිවල පාරවල් තියෙනවා මම හිතන්නේ 100 ගාණක්. ඒ 100 ගාණින්ම ලං වුණත් අවසානයේ එකපාරකට දෙහිකට එකතු වෙලා කොළඹ කියන ප්‍රධාන නගරයට සේන්දු වෙනවා. ඒ වගේම තමයි මොන භාවනාව කරන්න ගියත් අවසාන ප්‍රතිඵලයේ හැටියට අපිට වෙන්න ඕන මොකද්ද? පංච උපාදානස්කන්ධේ නිදහස් වීම. මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප. මොන රූපද? ඇහැට පේන බාහිර මේ රූප නෙමෙයි. උපාදාන රූප. වේදනා වෙන්නේ නිදහස් වෙන. මොන වේදනාද? ඇඟට දැනෙන උණ හිබ්බිරිසාව හැදුනාම දැනෙන වේදනාව නෑ. සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනාත්‍රය. වේදනා උපාදානයි. දැන් කයට දැනීම නිසා යම් අපහසුතාවයක තියෙන සුඛ දුක්ඛ වේදනාවකුත් තියෙනවා. ඒක එන්නේ මනෝවිඤ්ඤාණය හරහා නෙමෙයි. ඒක කාය විඤ්ඤාණය හරහා. කාය විඤ්ඤාණය හරහා පවතින සුඛ දුක්ඛ උපේක්ෂාවන් වලින් නිදහස්කම තියෙන්නේ මිය ගියාට පස්සේ. එතකන් කාය විඤ්ඤාණය හරහා පැමිණෙන සුඛ දුක්ඛ උපේක්ෂා විඳින්න ඕන. මොකද ඒකට මනසට විඤ්ඤාණයට ඒක ප්‍රශ්නයක් එන්නේ නැති නිසා අධ්‍යාත්මයට ඒක සිදු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක තාම සෞම්‍ය විදියට හැමදේම දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ රූප වේදනා ඊට පස්සේ සංඥා. මොන සංඥාවන් වලින්ද? මාර්ග සංඥා වලින් දිවත් වෙන්න ඕනේ. මාර්ග සංඥාවක් තියෙන්නේ. දැන් අපේ ඔළුවේ තියෙන සංඥා හරියට හැරෙන්නේ, මෙහාට හැරෙන්නේ, වේගය අඩු කරන්න, හිමින් යන්න, ලිස්සන සුළුයි කියනවා වගේ සංඥාවල් මොලේ අපිට තියෙනවා. මොන සංඥාද තියෙන්නේ? ආගමික සංඥා, වාර්ගික සංඥා, ජාතික සංඥා, පුජ්‍යල සංඥා, ස්ත්‍රී සංඥා, පුරුෂ සංඥා නේද? නොයෙකුත් සංඥා. දැන් මාර්ග සංඥා ටික නම් සීමාවක් තියෙනවා. ඒකේ පොතේ තියෙනවා. ඔක 200ක් 300ක් වෙනකොට ඉවරයි මාර්ග සංඥා ටික. නමුත් පින්නතුනේ පුජ්‍යලේක ළඟ තියෙන සංඥා ටික නම් එහෙම ඉවර වෙන එක නෙමෙයි. ඒ නිසා සමස්ත සංඥා පද්ධතිය මෙයයි කියලා හඳුන ගන්නවා මිසක් සංඥාවල් ටික මෙච්චරයි කියලා විග්‍රහ කරන්න බෑ. ඒ තරම් වේදනාවල් ප්‍රධාන වශයෙන් පෙන්නලා දුන්නට සුඛ දුක්ඛ උපේක්ෂා කියලා. ඒ වේදනාවල් වල තියෙන විවිධත්වය බෑ. එහෙම කරන්න බෑනේ. ඒක එක එක විදියයි. දැන් සතුට. දැන් පුතා රට ඉඳලා ආවහම දැනෙන සතුට. ඒක සතුට. මහත්යත් පිට රට ඉඳලා එනවා. ඒක සතුට. ඒ වුණාට පුතා රට ඉඳලා සතුටද මහත්යාට ඉඳලා ආව තියෙන්නේ. ඒක නෙවෙයිනේ. Taman කෑමක් හදාගෙන කෑවම තියෙන සතුට එකක් තියෙනවා. ඥාතිය තෑග්ගක් දුන්නාම තියෙන සතුටක් තව දෙයක් තියෙනවා. මොකක් හරි එකක් තියෙනවා. නේද? එහෙම නැත්නම් තමන්ගේ හතුරෙකුට වැරදුනහමත් ඒක සතුටක් සතුටක් වුණා. ඉතින් සතුටේ විවිධත්වයන් තියෙනවා. ඒක කෙලවර කරන්න බැරි තරම් ස්වરૂප තියෙනවා. ඒකෙත් අවසානයක් නැහැ. තරහත් තියෙනවා, කේන්තිත් තියෙන දෙයක් තියෙනවා. විවිධත්වයන් තියෙනවා. ඒකට රූප වේදනා සංඥා තියෙනවා. දැන් සංඥාවන් කියලා කියන්නේ මොකද්ද සංඥා කියන්නේ? සංඥාවක් කියලා කියන්නේ එතනින් එයාව ඇත්ත වශයෙන්ම කියනවා අර මාර්ග සංඥාවකින් වගේම යම් යොමු කිරීමක් කරනවා. එහෙම නැත්නම් පාලනයකට නතු කරගන්නා වූ ස්වභාවයක් තියෙනවා. ඒක ඒ බාහිරේ තියෙන එක කාරණේම තමයි ඔය අධ්‍යාත්මය තුළට ගෙනාවේ. නැත්නම් ඉතින් බාහිරෙන් ඒ වචනේ හැදිලා තිබුණ නැත්නම් අධ්‍යාත්මයක් විග්‍රහ කරන්න ওই වචන යොදාගන්නේ නැහැ. සංඥාව කියන දේ තියෙන ස්වභාවය තමයි යොමු කිරීම. එහෙම නැත්නම් පාලනය කිරීම කියන එක සිද්ධ වෙනවා. ඒක එක විදියයි. ඒක ආගමෙන් ආගමට, ජාතියෙන් ජාතියට, පුජ්‍යලයෙන් පුජ්‍යලයට සංඥා පද්ධතිය
වෙනස්. දැන් අපි බෞද්ධයන්ට සංඥා පද්ධතියක් දාලා තියෙනවද නැද්ද? දාලා තියෙනවා. ඒකට කියන්නේ බෞද්ධ සංඥා. අබෞද්ධයන්ට සංඥා පද්ධතියක් දාලා තියෙනවා. කවුරු හරි කෙනෙක් දාලා සංඥා පද්ධතියක් හදලා මම ඒව ගැන වැඩි කතා කරන්න කැමති නෑ. ඒගොල්ලන්ටත් තියෙන්නේ අබෞද්ධ සංඥා පද්ධතිය. හැබැයි අපි සියලු දෙනාම වෙන්න ඕන මොකද්ද? සංඥා නිරෝධය. සංඥා නිරෝධයක් ඇති කර ගන්නවා. ඒක රූප, වේදනා, සංඥා, සංකාර. සංඛාර පොදි හැම කෙනෙක් ළඟ නැද්ද? මොනවද සංඛාර පොදි කියන්නේ? සංඛාර පොදි කියන්නේ ওই හෑම් බෑග් එකක් තියෙන හැමෝගෙම ළඟ. ඔය එක එක මලු එක එක හැඩයට තියෙන්නේ. ඔය බලන්න. රතු පාට, කොළ පාට, නිල් පාට එක එක හැඩයට තියෙන එක එක වටිනාකම් වල තියෙන ඕව අවුස්සල බැලුවොත් එහෙම තියෙන්නේත් එක එක ඒවා. නේද? පනා කොණ්ඩ කටු නේද? අරවා මේවා ඔක්කොම තියෙනවා. ඉතින් ඒ නිසා මුදල් එක එක ප්‍රමාණයට තියෙන්නේ එක එක එකලා ඒක තියෙන. ඔය තමයි සංඛාර මලු. ඔබේ සිතේ මල්ලත් ඔය වගේම එක හැඩයක හැඩේ විතරයි වෙනස්. මල්ල එකයි. ඊට පස්සේ එක එක වටිනාකම් වලින් එක එක බරින් යුක්ත මල්ලක් තියෙනවා. මොනෝද ඒ සංඛාර මල්ලෙන් කරන්නේ? වියදමට දේවල් තමයි යෝකේ තියෙන්නේ. වියදමට දැන් පනාව කියන්නේ වියදමට. කොණ්ඩේ අවුල් වුණාම දගස ගන්න. මුදල් කියන්නේ ඒක පනාව දීලා යන්න බෑනේ. ඒක වියදම. ඒ නිසා බස් එකට සල්ලි දීලා යන්න. ඒක වියදමනේ. ඒකට සංස්කාර මල්ලක් කියලා කියන්නේ ගමනක් යෑම සඳහා මග වියදම. වතුර බෝතලෙකුත් තියෙනවානේ. ඒක රුපියල බීලා කෑවඩෝ නෙමෙයි නැති නිසා එනිසා වතුර බෝතලයක් ගන්න. ඒකත් වියදම. ඒකට වියදම සඳහා මල්ලක් තියාගෙන ඉන්නවා. ඒකට කියනවා සංස්කාරක මල්ලක්. ඒකට පුණ්‍යාභි සංඛාරා, අපුණ්‍යාභි සංඛාරා. සල්ලි වලින් කරන්න ඕන දේ සල්ලි වලින් කරනවා. වතුර වලින් කරන්න පුළුවන් දේ වතුර දේ, පනාවෙන් කරන්න පුළුවන් දේ පනාව. නොයෙකුත් සංස්කාරක දෙයක්. ඔය ගොඩාක් ලොකු දෙයක් විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ පොඩි ළමයින්ට වගේ. ඒ වගේ මල්ලක් තියෙනවා. මොකටද? මග වියදමට. සංස්කාර මල්ල තියෙන තුරුම මොකද වෙන්නේ? ගමන යනවා. මල්ල හිස් වෙනවා. එතනින් එහාට යාට ගමනක් යන්න බෑ. ගමන නතර කරන්න සිද්ධ වෙනවා. ඉතින් බාහිර මල්ල හිස් කරගන්න එපා. ඒක හොඳින් තියාගන්න. ඒක මිනිස්සේ කැරියට පවතින්න ඕනනේ. අධ්‍යාත්මික මල්ල හිස් වුණාට පස්සේ යාගේ සසර ගමන නතර වෙනවා. සංස්කාර මල්ල නතර වෙනවා. නතර වෙනව නෙමෙයි. සසරේ සැබෑ ස්වභාවය හඳුන ගන්නවා. අවිද්‍යාව පදනම් වෙලා ආපු ස්වභාවය හඳුන ගන්නවා. හඳුනගත්තට පස්සේ අතහරිනවයි නවතිනවයි කියලා එකක් වෙන්නේ නැහැ. ඒක ස්වභාවයක් බවට පත් වෙනවා. සංඛාර මල්ලක් නැත්තම් එයා ගෙනියන දෙයක්වත් නැහැ. ගේන දෙයක්වත් නැහැ. තබාගෙන ඉන්න දෙයක්වත් නැහැ. මල්ල තිබුණොත් මල්ලේ මොනවා හරි ගෙනියනු. ඒ වගේම මල්ලේ තියෙන ඒවා දීලා හරි එහෙම නැත්නම් අලුතෙන් හරි මල්ලට මොනවා හරි දාගෙන එනවා. ඒ නිසා මලු නැතුව ගමනක් යන්න. ඔය හිතේ මොනවා හරි මල්ලක් තියාගෙන ඉන්නවන හොඳයි. දැන් සමහර අය මල්ලක් තියාගෙන ඉන්න මොනවද? එකතු කරන්න. මොනවා හරි දැන් එකතු කරන්න. කිසිම මල්ලක් තියාගන්න එපා. කරුණාව, මෛත්‍රිය, ආදරය, ප්‍රේමය කියන මල්ල තියාගන්නත් එපා. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලි ගැනීම කියන මල්ල තියාගන්න එපා. තමන් අනුන්ගේ මල් වලට වැටෙන්නත් එපා. අනුන්ව තමන්ගේ මල්ලට දාගන්නත් එපා. තේරුණානේ?
එතකොට අපි ආවා රූප වේදනා සංඥා සංකාර. සංකාර වලට ආව. දැන් අපි ආවා විඥාන. විඥාණය කියලා කිව්වහම දැන් තියෙනවා කාය විඥාණය. කාය විඥාණය වෛද්‍යවරයා අඳුන ගන්න ඔය දද කුෂ්ඨ හරය මෙහි තිබුණාම ඒ තැන් වලට ඉදි කට්ටක් ගෙනල්ලා අනිනවා. මොකද හේතුව විඥාණය වැඩ කරනවා කියලා. නේද? අල්ල බලනවා. ඊට පස්සේ ඔය ධනිස් සමාරු අරව මේ තිබුණා පොඩි මිටියක් වගේ එකක් තියෙනවා. ඔක ගෑනලා ඩොට් ඩොක් ගාලා ඇටි වලට ගහනවා. මොකද විඥාන පද්ධතිය වැඩ කරනවද කියලා බලනවා යාගේ හොඳට. එතකොට මොකද්ද මේ දැනෙන කියන ස්වභාවය වගේ තියෙනවනේ. දැනෙන කියන ස්වභාවය වගේ තියෙනවා මේ විඥාන පද්ධතියේ තියෙන ලක්ෂණය. එතකොට අපි දැනුම කියලා තියෙනවා. ඊට විඥානනය කියන ස්වභාවය කියන්නේත් ඒක. මේක සරලව බොහොම හේමි මොකක් හරි ලේබලයක් දාලා ඕක ලේබලයක් එල්ලුවට වැඩක් නැහැ. ඒකේ ස්වરૂපය හරියට කෙනෙක් තුල හඳුනා ගැනීමක් කරන්න ඕනේ. එහෙම නැතුව ඒ මොනවා හරි ලේබල් කරලා තිබුණයි කියලා වැඩක් නැහැ. දැන් කෑම උයන්න දන්නේ නැති කෙනෙකුට ගෙදර අම්මා මේ බෝඩ් එකක් ගහලා යනවා මේ දුර 3 5 කහ මිරිස් ලුණු කියලා බෝඩ් එක ගහලා යනවා. ගෙදර ඉන්න දුවා කෑම හදා ගන්න දන්නේ නැහැ. හැබැයි ලේබල් තියෙන බෝතල් වල ඔක්කොම. ළමයා කෑම හදන් කනවද? නෑ කඩෙන් ගෙනල්ලා කන්නේ. දැන් මෙතන ඉන්න ළමයිත් එහෙම ඉන්නවද? ඔන්න ඕකයි වෙලා තියෙන්නේ. හාමුදුරු ටික ඔක්කොම කිචන් එක හදලා තියෙනවා. මේ දුරු 3 5 අභිධර්මයේ සූත්‍ර පිටක ධම්මපදයේ ඔක්කොම කියලා බෝඩ් ගහලා තියෙනවා. සතර සතිපට්ඨාන. කට්ටිය එනවා කෑම උයා ගන්න දන්නේ නැහැ. සතර සතිපට්ඨානෙන් කොච්චර දානවද? ධම්මපදයෙන් කොච්චර දානවද? කායානුපස්සනාවෙන් කොච්චර දානවද? වේදනාව මොකුත් දන්නේ නැහැ. කඩෙන් ගෑල්ලා කෑම කාලා ඉන්නවා. දුරු 3 5 මිනිස් ආම්පන්න ටිකේ හොම් තියෙනවා. එනිසා යමක් කියලා දෙනවා කියන්නේ ලේබල් කරනවා කියන එක නෙමෙයි. ඒක සංවේදීව හඳුනා ගන්නවා කියන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සෑහෙන උත්සාහ කරලා තියෙනවා සරල උදාහරණ තුලින් මේක මිනිස්සුන්ට කාවත් ගන්න. පැහැදිලි කරලා දෙන්න. මනසෙත් ස්වභාවය එක විඥානය කියලා කියන්නේ දැනෙන ස්වභාවය. මොනවද දැනෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥානවල මේ සංකාරවල බර. ඒ සියල්ල දැනෙන දරා ගන්න ස්වභාවය විඥානය. හැබැයි මතක තියාගන්න ඕන ලෝකේ කවදාවත් කිසි කෙනෙකුට කියන්න බෑ. දැන් දස සංයෝජන ධර්ම වලින් කියන්න පුළුවන් මට මේ සංයෝජන 3 නෑ මේ සංයෝජනේ නෑ කියලා. හැබැයි මේ පංච උපාදානස්කන්ධේ පහෙන් එක්කෙනෙකුට කියන්න බෑ මට විඥානේ නෑ මට තියෙන රූප වේදනා සංඥා සංකාර විතරයි කියලා. පැහැදිලිනේ? ඒක කියන්න බෑ. ඒව නැත්තම් මට රූප වේදනා නෑ මට තියෙන රූපයි සංකාර සංඥා විඥාන පමණයි මේ විඥානේ පමණයි තියෙන්නේ කියලා කියන්න බෑ. මට සංකාරේ නෑ කියන්න බෑ. එකක් නෑ කියලා කියන්න බෑ. ඇයි එකක් නෑ කියලා කියන්න බැරි ඇයි? මේ සියල්ලම එකක් පවතින කල්හි අනිත් හතර පවතින ධර්මතාව අවිනිර්භෝගික ධර්ම කියලා කියනවා. වෙන් කළ නොහැකි ධර්මය. වෙන් කළ නොහැකි ධර්මය. යමෙක් නිරෝධ වෙනවා නම් මේ පහින්ම නිරෝධ වෙනවා. යමෙක් පිහිටනවා නම් මේ පහේම පිහිටනවා. දැන් ඔබ මේ පහින්ම නිරෝධ වෙන්න ඕන. පොත්වල නෙමේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙන්නේ. කාලවල තමාලගේ තියෙන්නේ පහක්. තමන්ට ඒ පහ තමයි ප්‍රශ්න ඇති කරන්නේ කියලා තමන් දකින්න ඕන. නැත්තම් මෙච්චර කාලයක් හිතාගෙන ඉඳලා තියෙන්නේ මේ අල්ලපු ගෙදර එක්කෙනා. අර ඥාතිය, අර සතුරා.
ඒව නැත්තම් අපේ නෝනා, අපේ මහත්තයා, මේ දරුවා, වැඩ කරන ආයතනයේ ප්‍රධානියා. එහෙම කියලා හිතන්නේ නෑ. එහෙම නෙමෙයි. එහෙම ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒක පිටින් විසඳ ගන්න පුළුවන්. නමුත් ප්‍රධාන සාධකය වැඩිම ප්‍රශ්න ඇති කරන સિદ્ધාන්තය සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අර දේවල් ටික කියාගෙන පැහැදිලි කරගෙන ඇවිල්ලා බුදුහාමුදුරුවෝ හකුලවා කිව්වා. මොකද්ද? ලාභෝ අලාභෝ අයසෝ යසෝජ නින්දා ප්‍රශංසාජ සබ දුක ආදී වශයෙන් කියලා කියනවා. මහණෙනි ඕකව නෙමේ ප්‍රශ්නේ. ඒ ටික නම් කමක් නෑ. ඒ ටික ලෝක දහමක්, අටලෝ දහමක්. මෙන්න දුක පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධේ දුක නැත්තම් ඔය ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසාවල ප්‍රශ්නය නෑ. ඒකයි වැඩේ. දැන් මට නින්දා කරන්නේ නැහැ කවුරුත්. මොකද හේතුව මම නින්දා වලට බය නැහැ. මට ප්‍රශ්න දාන්නේ නැහැ කවුරුත්. හේතුව මම ප්‍රශ්න වලට බය නැහැ. ඒකයි වැඩේ. ඒ කියන්නේ බැලලා ඉන්නේ අමාත්‍යන්ත වලට කියලා ඇමතිතුමාට බැලලා යනවා කියලා. එන්නේ නැහැ. අසාධාරණ ලෙස කටයුතු කරොත් එහෙම පොලිස් නිලධාරියට, හමුදා නිලධාරියට හරි වේවා මම බයිනවා. හේතුව මම බය නැහැ. මොනවද? නින්දා අපහාස වලට බය නැහැ. ඒකයි ස්වභාවය. ඒකවල බයින්නේ මොකද කියලා අහන්න පුළුවන්. මොන උපාදානෙන්ද එතකොට බනින්නේ කියලා. යම් කිසි ලෝක සාධාරණීත්වයක් එතන තියෙන්න ඕන. අර මම කිව්වා වගේ මම අනුන්ව මගේ මළු වලට දාගන්නෙත් නැහැ. මං අනුන්ගේ මළු වලට බහින්නෙත් නැහැ. ඒක ලෝක සාධාරණත්වයක් තුළ සාධාරණයක් තියෙනවා. මම අනුන්ව හපා කන්න නැති එක ඇත්ත. මාව හපා කන්නත් තව කෙනෙකුට ඉඩ තියන්න බෑනේ. නේ? දැන් මම කොටින්ගේ මස් කන්න නැති එක ඇත්ත. ඒ වුණාට කොටියෙකුට මාව කන්න දෙන්න පුළුවන්ද? නේ? මම කොටියෙක් නොවන මට්ටමට ඉන්නවා වාගේම කොටියෙක්ගෙන් බේරෙන මට්ටමට මම ඉන්න ඕනේ කියන මට්ටමට තියෙන්න ඕන. ආන්න ඒක නැති කරගන්නේ. දැන් අපේ කම්පියුටර් වලට වෛරස් අපි හදලා දානවද? දාන්නේ නැහැ. නමුත් ලෝකෙ කට්ටිය ඉන්න කම්පියුටර් විනාශ වෙන වෛරස් හදනවා. ඒ නිසා අපි කම්පියුටර් වලට වෛරස් හදලා දාන්නේ නැති එක ඇත්ත. නමුත් අනුන්ගේ වෛරස් වලින් බේරෙන්න අපි රුපියල් 3000ක් වේදම් කරලා වෛරස් ගාඩ් එකක් කියලා එකක් කම්පියුටරේට වෙනම දාගන්නවා. නේද? එහෙම එකක් දාගත්තාම ඊට පස්සේ Tamanට ආරක්ෂාවකින් අන්න ඒ වෛරස් ගාඩ් එක කියන එක රහතන් වහන්සේටත් තියෙන්න ඕන. බුදුවරයෙකුට තියෙන්නත් ඕන. මාර්ගඵලලාභී කෙනෙකුට තියෙන්නත් ඕන. ඕනම මිනිස්සෙකුට වෛරස් ගාඩ් එකක් තියෙන්න ඕන. ඒකයි තියෙන වැඩේ. ඒකට තමයි ඔය හැම කෙනාම සිකියුරිටි සිස්ටම් එකක්, ආරක්ෂා පද්ධතියක්, ඔය දේවල් නොයෙකුත් දේවල් සවි කරගෙන කටයුතු කරන්නේ. ඒක වෙනම සාධකයක් බවට පත් වෙනවා. කාරණයක් බවට පත් වෙනවා. පැහැදිලි නේද? පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්න, මහන්සි වෙන්න, විචාරශීලී බුද්ධිය මෙහෙවනකොට, විචක්ෂණශීලීව කටයුතු කරනකොට, විමසා බලනකොට මේ අපූර්වත්වයේ සැඟවුණු ධර්මය මතු කරලා අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ප්‍රසිද්ධ දේශනාවල් වලට අහුම්කම් දුන්නයි කියලා, hina යන කතා කිව්වහම hina වෙවි හිටියයි කියලා නම් නිවන් අවබෝධ කරගන්න බෑ. ඉතින් මම විකටයක් හරි කවුරු හරි වුණා නම් එහෙම මීට වැඩිය සෙනග එනවා. පිරිසක් එනවා. නමුත් එහෙම නෙමෙයි, විචක්ෂණශීලී බුද්ධියකින් යුක්තව යමක් ගවේෂණය කරලා අවබෝධ කරගන්න පුළුවන් ප්‍රමාණය හරි අඩුයි. ඒකයි තියෙන වරද. ඒ ඇත්තන්ට ඒක තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න අමාරුයි. බොහෝම කෙටි කාලීන බුද්ධියක් තියෙනවා. ඒ කෙටි කාලීන ළඟපාත බුද්ධියක් තියෙන නිසාම තමයි අපේ රට මේ විශේෂයෙන් මේ රට මේ මට්ටමේ තියෙන්නේ. දීර්ඝ කාලීන බුද්ධිය ඥානනය තිබ්බනම්
මිනිස්සු භෞතිකවාදී ක්‍රමේන සෑහෙන ඉදිරියට ගිහිල්ලා තියෙනවා. හරි ඉක්මනට වාචික ඒ ක්‍රමවේදයට රැවටෙන රැල්ලක් හට ගන්න ස්වභාවයක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. වැඩි නෙමෙයි මේ එකපාරට මෙතෙක් කාලයක් දමදිව තමයි බුදුහාමුදුරුවෝ ඉපදුනේ. නාරාවේ තමයි බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවේ. ඒසිපතනි මිගදාය තමයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරේ කියලා පරම පවිත්‍ර ස්ථීර සාර ප්‍රබල පදනමක් තිබ්බද නැද්ද? තිබුණා. නමුත් එක හාමුදුරු කෙනෙකුට හරි ගිහියෙකුට හරි ඕක කඩන්න බැරි වුණාද? කැඩුවා. තේරුණාද? ඒකට අවශ්‍ය කරන්නේ ශෛලය විතරයි අවශ්‍ය කරන්නේ. තේරුණාද? ශෛලය විතරයි අවශ්‍ය කරන්නේ. දැන් මේ රටේ මෙහෙම ඉන්න ගම මොකක් හරි ප්‍රශ්නයක් කියලා ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන්. ගැටලුවක් නෑ. ගැටලුවක් ඇති කරන්න පුළුවන්. ඒක තමයි භයානක తত্ত্বය. අගහිඟ කමක් නෑ. අගහිඟ කමක් ඇති කරන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒවට අර මතවාද සංකල්පවලට ඇති වෙන ස්වභාවයන් වලින් වැළකීලා හරීම මධ්‍යස්ථ ඥානනයක් ඇති කරගන්න ඕන. ඒ නිසාම පිරිස් එකතු කරන කෙනෙක් නෙමෙයි, පිළිගන්න කෙනා පිළිගනිත්තාවේ, නොපිළිගන්න කෙනා නොපිළිගනිත්තාවේ. පිරිස් එකතු කරන ක්‍රමවේදයට පිරිස් එකතු කරන්නට පුළුවන්. හැබැයි එතකොට තියෙන්නේ සද්ධර්මය නෙමෙයි. සද්ධර්මය නෙමෙයි. ඒකයි වැඩේ. පිරිස් එකතු කරන්න පුළුවන්. සද්ධර්මයේ අහුම්කම් දෙන්න ඕන සද්ධර්මයේ අවශ්‍යතාවයක් තියෙන පිරිසක් විසින්මයි. ඉතින් අපිට ලෝකයේ පිරිසක් එකතු වෙලා ඉන්නෝ යම් ප්‍රමාණයක් ඒක හරි වටිනවා. අපි මේ ආත්මේ නිවන් දකින්න ඕනේ කියන යෝජනාවට ඇවිල්ලා නතර වෙන්න නෙමෙයි මේ ආත්මේ නිවන් දකින්න. ධර්මයේ දකින්න. දැන් අපි කතා කරන්නේ නැත්තේ ප්‍රාථමික දේවල් ටික. මේ ප්‍රාථමික දේවල් දහම් පාසලෙන් පන්සලෙන් හදලා නේද තියෙන්නේ. නේ? මව්පියන්ට සැලකීම, ප්‍රාණඝාතයෙන් වෙන්වීම, පංචශීල ධර්ම, දස සීල, අට්ඨාංග සීල මේවා හදලානේ තියෙන්නේ. දැන් එතකොට ඒ ගැන හැමදාම අපි කතා කර ඉන්න ඕනද? ඒකට අදාළ කතා කිය ඉන්න ඕනද? ඒක අවශ්‍ය නැහැ. ඒක ගැන කතා කරන්නේ නැත්තේ මේ අය උසස් පෙළ පන්ති වල ඉන්න අය. නේ? මම කතා කරන්නේ දහම් පාසල් ගියපු, දහම් පාසල් වල උගන්වපු නේද? ආචාර්යවරුන්ට ඒ අයට මේව කිය ඉන්න ඕනේ නැහැ. ඒ නිසා ඒ ගැන කතා කරන්නේ නැත්තේ නැත්තම් ඒව ඉගෙනගෙන මෙතෙන්ට ආවේ. ඒ කටයුතු ඒ ප්‍රගුණ වෙච්ච නිසා එතන ඉඳලා එහාට ගැඹුරු බුද්ධියකින් මේක අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕනේ කියන කාරණේ. කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, කරුණු විමසා බැලීම, හකුලවා බැලීම, සංක්ෂිප්ත කොට බැලීම සහ ධම්මානුධම්ම ප්‍රතිපatti සත්‍ය ඔබ දකිනවා නම් ඇයි ඔබ සත්‍යයට අනුව මනස පෙරලා ගන්නේ, හදාගන්නේ නැත්තේ? ඇයි ඔබ සත්‍ය තුළ නොපිහිටන්නේ? ධම්මානුධම්ම ප්‍රතිපත්තියට පැමිණෙන්න ඔබේ සිතගත මනස